තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුවයි මේ ආරම්භ කරන්නේ. අද 2020 වර්ෂයේ මේ මාසේ 27 වෙනි බදාදා දවස ලංකාවේ වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා අප මේ සදහම් හමුව පවත්වන්නේ. ඉතින් වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර ගිහි පැවිදි පිරිස පූජනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම මෙහෙණින් වහන්සේලා අපේ ගිහි යෝගී කල්යාණ මිත්‍ර පිරිස හැමදෙනාමත් එකතු වී සිටිනවා. හැමදෙනාම අපි එකම ගමනක් යන කල්යාණ මිත්‍ර පිරිසක් විදිහට බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. කල්යාණ මිත්‍රත්වයෙන් හොඳයි අපි පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි ඊටාම වටිනා කටයුත්තක යෙදී සිටිනවා. ක්ෂණ සම්පත්තිය ලැබිච්ච අපි මේ ධර්ම මාර්ගයේ ඊටා ඉක්මනින් මෙහි ප්‍රතිඵලය එහෙම නැත්නම් අපි දැනට අපි කතා කරගෙන යන මාතෘකා මාලාවේ දක්වන විදිහට අනුපාදා පරිනිබ්බාණය පිණිස මහත් වූ වෑයමකින් වෙහෙසකින් කටයුතු කරන පිරිසක්. ඒ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරන පිරිසක් හැටියට ඒ අපේ ධර්ම මාර්ගයේ අවසාන ඉලක්කය ප්‍රතිඵලය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගත හැකි දෙයක් හැටියට දැන් අපි තේරුම් අරන් තිබෙනවා. ඒ සඳහා උත්සාහ වෙමින් මේ ඉන්නේ. විශේෂයෙන් මේ ප්‍රතිපදාව ධර්ම මාර්ගය එලිපෙහෙලි කර ගැනීමක් විශේෂයෙන් කරන්නේ. අපි ඥාන දර්ශන විසුද්ධි හැටියට ඊයේ තේරුම් කරගත්තා, මතක් කරගත්තා. ඉතින් මේ සප්ත විසුද්ධි කියන මාතෘකාව තමයි අපි මේ දිනවල ඉදිරියෙන් තබාගෙන තියෙන්නේ. අපි ඒවා පිළිබඳව මූලික සාකච්ඡා පැහැදිලි කරගත්ත සප්ත විසුද්ධි බුද්ධ දේශනාවල නොයෙක් තැන්වල සඳහන් වෙනවා. ඒවා එකතු කරලා එක්තැන් කිරීමක් හැටියට රතවිනීත දේශනාව අපිට හමු වෙනවා. රතවිනීත දේශනාව මජ්ක්‍ධිම නිකායට ඇතුළත් දේශනාවක්. එය මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකගේ සාකච්ඡාවක් විදිහටයි අපිට මුණ ගැහෙන්නේ. මන්තානී පුත්ත පුන්න ආමුද්‍රොත් සාරිපුත්ත උපතිස්ස ආමුද්‍රොත් දෙදෙනාගේ හමුවකදී මතුවෙන වටිනා දහම් හමුවක් විදිහටයි අපිට මුණ ගැහෙන්නේ. මූලාශ්‍රය එහෙමයි. නමුත් මේ කරුණු 7 නැත්තම් කුසලතා 7 සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, පටිපදා ඥාන දර්ශන, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි යන මේ කුසලතා 7 බුද්ධ දේශනාවල නොඑක් තැන්වල නොඑක් විදියට දේශනා වෙලා තිබෙනවා. ඒ දේශනා සංග්‍රහ කිරීමක්, ගොනු කිරීමක්, එකතු කිරීමක් හැටියටයි මේ දෙදෙනා වහන්සේගේ මේ සාකච්ඡාව අපිට මුණ ගැහෙන්නේ.
ඉතින් ඒ සාකච්ඡාව තුළ මේ සප්තවිසුද්ධියෙන් එකක්වත් පැහැදිලි කරලා නැහැ. මොනවද කියලා නාම මාත්‍රිකව සඳහන් වීමක් පමණයි තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා සප්තවිසුද්ධිය පැහැදිලි කර ගැනීමක් නැත්නම් මේ විසුද්ධියටපත් වීම කෙසේද කියන එක සාකච්ඡා කිරීමක් අප මේ කරගෙන යන්නේ. ඉතින් මීට පෙර අප විසුද්ධි 6ක් පිළිබඳව සාකච්ඡා කරලා ඥාන දර්ශන විසුද්ධියට ඊයේ අපි අවතීර්ණ වුණා 7 වෙනි කාරණයට. ඉතින් එහි මූලික ඥාන දර්ශන කියන වචනාර්ථය පවා අපි සාකච්ඡාවට භාජනය කරා. ඥාන කියන්නේ සාමාන්‍යයෙන් අපි තුල තියෙන ප්‍රජානන හැකියාව, මේ කොග්නිටිව් ඇබිලිටි එක වටහා ගැනීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව හඳුන්වන පොදු වචනයක් අපේ ධර්මයේ ඥාන කියන්නේ. ඥා ශබ්දයෙන් කියවෙන්නේ ඒ මානව හැකියාව. ඒක අපි මව් කුසේ ඉන්නකොටම ඇති වෙන තත්වයක්. මව් කුසේදී මේ ශක්තිය විඥාන කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ ඒක සක්‍රීය නැහැ, අක්‍රීය මට්ටමේ පවතින්නේ මව් කුසේදී. හැබැයි විඥානයේ කාර්යභාරය හුදෙක් ඥානන ක්‍රියාවලිය විතරක් නෙවෙයි, තවත් වෙනත් කාර්යයන් කෙරෙනවා විඥාණයෙන්. නමුත් අපි කතා කරන මේ ඥාන කියන වචනයට අදාළව ගත්තොත් මව් කුසේ ඉන්න කාලේ නැත්තම් කලලය හැටියට ඉන්න කාලේ මේ ඥානන ක්‍රියාවලිය බොහෝම ලදරු. ඥානන ක්‍රියාවලියත් කලල හැටියට අපිට කියන්න පුළුවන්. ඒක සක්‍රීය මට්ටමක නැහැ. නමුත් ඉපදුනයින් පස්සේ සත්වයක උපන්නයින් පස්සේ මේක ඊට වැඩිය වෙනස් වෙනවා. එයාට ඉන්ද්‍රිය ලැබෙනවා. ඉන්ද්‍රිය ලැබිලා ඉන්ද්‍රියවල අපි කියනවා එහි සක්‍රීයතාවේ ඇති වෙනවා. ඒ ඉන්ද්‍රියයන්ගේ අපි ඒකට පාලි භාෂාවෙන් කියන්නේ පසාද ගුණය කියලා. චක්කුප්පසාද, සෝතප්පසාද, ගානප්පසාද, ජීවහප්පසාද, කායප්පසාද, මනෝප්පසාද කියලා. ඇස කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය සහ මනස, මනින්ද්‍රිය කියන මේ 6 සහ එහි ප්‍රසාද ගුණය නැත්තම් එම ඉන්ද්‍රියට අදාළ කෘත්‍ය කළ හැකි මට්ටමට ඉන්ද්‍රිය වර්ධනය වුණාම ඔන්න එතෙන්දී මේ ඉන්ද්‍රිය අර විඥාණයට උදව් කරන්න පටන් ගන්නවා. අර ඥානන ක්‍රියාවලිය වර්ධනය කරගන්න. නැත්නම් ඥානන ක්‍රියාවලිය ඉන්ද්‍රිය මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක ඒ මට්ටම හඳුන්වන්නේ සංඥා කියලා. සංජානන ක්‍රියාවලිය පටන් ගන්නවා. දැන් විඥානයේ තියෙන මේ ඥානන ශක්තිය, ඥානන හැකියාව, කොග්නිටිව් ඇබිලිටි එක මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. සක්‍රීය වෙනවා. ඇහැ මගින්, කන මගින්, නාසය මගින්, දිව මගින්, කය මගින්, හිත මගින්. එතකොට සායාකාරයකින් ක්‍රියාත්මක වෙනකොට මේ ඥානන ක්‍රියාවලිය බොහොම වේගවත්ව ක්‍රියාත්මක වෙලා මේ අවට තියෙන දේවල් ඥානනය කරගන්න පටන් ගන්න වේගයෙන්. කුඩා දරුවෙක් දිහා බලපුවම අපිට පේනවා එයාගේ බොහොම වේගයෙන් එයා ඥානනය කරගන්න. පුංචි කාලේ දකින්න දේ අල්ලලා, පේන දේ බලලා, නොදන්න දේ අම්මගෙන් තාත්තගෙන් අහලා පුදුම විදිහේ මේ ඥානන ක්‍රියාවලිය යෙදෙනවා. කනවට බොනවට වැඩිය එයා හැම දෙයක්ම අත ගාලා, ස්පර්ශ කරලා, බලලා, කන් දීලා මේ වැඩි හිටියෙක් වගේ නෙමෙයි පුදුම විදිහට ඒ ක්‍රියාවලියේ යෙදෙනවා කුඩා කාලේ. ළමා කාලෙට එනකොට පුදුම විදිහට දෙමව්පියන්ගෙන් යම් යම් දේ අහන. අරක මොකද්ද, මේක මොකද්ද, ඇයි එහෙම වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම නොවෙන්නේ, නොඑක් විදිහේ ප්‍රශ්න බහ තෝරන්න පටන් ගත්තයින් පස්සේ ඊට පස්සේ භාෂාව ආධාර කරගෙන මේ ඥානන ක්‍රියාවලිය යෙදෙනවා. මිනිස්සයා මේක මිනිස්සයා තුල විතරක් තියෙන විශේෂ හැකියාවක් හැටියට අපේ ධර්මයේ කියන්නේ. ඉතින් මේ ඥානන ක්‍රියාවලිය දෙපැත්තකට වර්ධනය කරන්න පුළුවන්. එක පැත්තක් තමයි මේ ලෞකික පැත්ත.
මේ ලෞකික පැත්ත කියන එක දැන් අපි දන්නවා මේ කල්යාණ මිත්‍රවරු ඒක අමුතුවෙන් විස්තර කරන්න ඕනේ මේ ලෝකයට අයත් දේවල් ලෞකික දේවල් තියෙනවා මේ හැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන දේවල් අස්සාද පැත්ත වින්දනීය පැත්ත එහෙම පැත්තක් තියෙන. ඒ අස්සාදයේ පැත්ත වින්දනීය පැත්ත අල්ලලා ඒ පැත්තට අදාළව මේ ඥානන ක්‍රියාවලිය වර්ධන ඥානන හැකියාව වර්ධනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකේ කරන්නේ ඒක. ලෝකේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම යන්නේ මේ පැත්තට. කිසිම විෂයක් එතනින් අනිත් පැත්තට ගිහිල්ලා නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන ආයතනවල කටයුතු කරන අය විශ්වවිද්‍යාල මට්ටමේ වැඩ කරන අය අපිට පේනවා විශ්වවිද්‍යාල මට්ටමේ ඉහළම අධ්‍යාපන ක්ෂේත්‍රවල මොනවද උගන්වන්නේ කියලා. සම්පූර්ණම ලෞකිකත්වයේ උගන්වන්නේ. ඊට වැඩිය දෙයක් උගන්වන්නේ නැහැ. සම්පූර්ණම මේ කොග්නිටිව් ඇබිලිටි එක හැරිලා තියෙන්නේ ඥානන ශක්තිය ඥානන හැකියාව යොදලා තියෙන්නේ සම්පූර්ණ ලෞකිකත්වය ඥානනය කරගන්න. ලෞකිකත්වය අවබෝධ කරගන්න. ඉතින් මේ පැත්තට හැරෙව්වම මානව හැකියාව පුදුමාකාරයි. මානවයාට මේ හැකියාව තියෙනවා ඥානනය කරගැනීමේ නිකන් අපිට පේන විස්මයජනක දේවල් මිනිස්සු හොයා ගන්නවා කියලා. හොයාගෙන විතරක් නෙමෙයි ඒවා භාවිතත් කරනවා. හරි පුදුම විදිහට ජීවිතේ තව තව පහසු කරගන්න නැත්නම් මේ පංචකාමයේ තව ටිකක් වැඩි කරගන්න ඒවා වැඩියෙන් භුක්ති විඳින්න ආස්වාදයේ පැත්තට අස්සාද කියන වචනේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පාවිච්චි කරන්නේ මුළු මේ මානවයාගේ සමස්ත අධ්‍යයන පරිේෂණ ක්‍රියාවලිය තනිකරම යොමු වෙලා තියෙන්නේ අස්සාද පැත්ත. ඒක සොයමින් විමසමින් ගවේෂණය කරමින් යන ක්‍රියාවලියකට මේ ඥානන හැකියාව යොදලා තියෙනවා. ඉතින් යෙදුවම මොකද වෙන්නේ? ලෞකිකත්වයේ හොඳට තේරෙනවා, අවබෝධ කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්, මේක ගලප ගන්න පුළුවන්, යොදා ගන්න පුළුවන්. අලුත් පරිේෂණ, නව පරිේෂණ කරන්න පුළුවන්, කරලා අලුත් දේ හදන්න පුළුවන්, නව නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි සියල්ලම ලෞකිකත්වයට බර වෙච්ච නැවත නැවත තෘප්තියක් ලබා නොදෙන නැවත නැවත දුක පමුණවන ක්‍රියාවලියක් බවට මේ ඥානන ක්‍රියාවලිය පත් වෙලා තියෙනවා. එතකොට මේ ඥානන ක්‍රියාවලියම දුක බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව ඊටාම වටිනා දේශනාවක් අපිට හමු වෙනවා බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ඇතුළත් සූත්‍රයක් තියෙන. ඒ වගේම අපිට තවත් හමු වෙනවා විශේෂයෙන් මහා සාරෝපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසක සූත්‍රයේ මූලපණ්ණාසකේ මහා සාරෝපම සූත්‍රයේ සමහර විට අහලා ඇති. එතකොට මේ සාරය කියලා ජීවිතේ මිනිසෙක් විසින් සොයාගත යුතු සාරය හැටියට බොහෝ අය සොයාගන්නේ මේ ලෞකිකදී. එතකොට මේ පැත්තට අපේ ඥානන ක්‍රියාවලිය යෙදිලා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ හරියට හඳුන්වනවා මේ යම්කිසි වටිනා දෙයක් හරයක් සොයන මිනිසෙක් ඒ හරය සහිත ගහ ලැබිලා එහි පොත්ත එළය අරගෙන යනවා වගේ වැඩක් කියලා. දැන් බොහෝ වෙලාවට හඳුන් වගේ ශාකවල නැත්නම් අපි මේ දැව වශයෙන් ගන්න ශාකවලත් අපි හුඟක් වෙලාවට ගන්නේ හර කොටස්. අරටුව කියලා අපි කියන්නේ. නමුත් මේ අරටුව සොයන මිනිස්සෙක් යම් වෙලාවක මේකේ මේ අරටුව ගන්න නැතුව ගහ ලැබිලා. නමුත් ඒකේ පොත්ත එළය අරගෙන ගියාට ඒ හරයෙන් ලැබිය යුතු ඵලය ලැබෙන ඵලය පොත්තෙන් එළයෙන් ලැබෙන්නේ නැහැ.
ඉතින් ඒක නිසා මේ ලෞකිකත්වය තුලින් අපි ලබා ගන්නා වූ මේ යම් යම් පහසුකම් ප්‍රයෝජන ප්‍රතිඵල ඒ වගේ දෙයක්. නමුත් මේකේ හරය තියෙන්නේ අනිත් පැත්තේ. මේ කියන්නේ අලෞකිකත්වයේ තුල ඒ පැත්තට මේ ඥාන ගවේෂණයේ යෙදුවොත් තමයි ඒක ලැබෙන්නේ. ඒ පැත්තට ගියාම තමයි අපි මේ කතා කරන ඥාන දර්ශනය අප තුල ඇති වෙන්නේ. එතකොට ඒ පැත්තට මනස යොමු කිරීමක්, හැරවීමක් තමයි බුදුදහමේ තියෙන්නේ. එතකොට අර ඒක ආරම්භ කරන්නේ පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා වශයෙන්. අර ඥානන ක්‍රියාවලිය, ඥානන හැකියාව යෙදෙනෝ ඒ පැත්තට. ඒ විදිහට, ඒ ආකාරයට ඒක යෙදෙන. ඥානන ක්‍රියාවලිය. එතකොට ඒකයි බුදුදහමේ මේ සංඥා මට්ටමින් නොනවති පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා වශයෙන් මේ ඥානන ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන. එහෙම ගියාම තමයි මේ මහා සාරය, අර මහා සාරෝපම සූත්‍රයේ මහා සාරය හැටියට උගන්වන්නේ ඥාන දර්ශන විසුද්ධිය. අන්තිමට එතන සීල විසුද්ධි ආදී දේවලුත් කතා කරනවා. සාමාන්‍යයෙන් ඒ සූත්‍රයේ එවැනි දේවලුත් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඉතින් මුලින්ම පෙන්වන්නේ සමහර වෙලාවට මේ පුද්ගලයෙක් මේ ධර්ම මාර්ගයේ ඔය සීල ආදී ගුණ ධර්ම මාර්ගයට හැරිච්ච ඇත්තොත් සමහර වෙලාවට මහා සාරය අල්ලගන්න නැතුව එයින් මෙහා පැත්තේ දේවල් අල්ලගන්න ඉඩ තියෙනවා කියලා. ඒ කියන්නේ සීලය, සමාධිය වගේ දේවල් අල්ලගන්න ඉඩ තියෙනවා. සීලය හොඳ දෙයක්, යහපත් දෙයක්. ඒකේ ඵලදායී දෙයක්, අර්ථවත් දෙයක්. නමුත් එපමණකින් අර හරය හමු වෙලා නැහැ අපේ දහම. සමාධිය හොඳ දෙයක්, යහපත් දෙයක්, අර්ථවත් දෙයක්. නමුත් සමාධිය ලද පමණින් හරය හමු වෙලා නැහැ. අන්තිමට මේ ඥාන දර්ශන විසුද්ධිය ප්‍රඥාව ඒක ලැබීම තමයි මේ හරය ලැබීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතනත් ගැටලුවක් පෙන්නනෝ සමහර විට මේ ඥාන දර්ශනේ ඇති වෙලා ඒකෙන් පරිපූර්ණ අවබෝධයට ඇතිවෙච්ච සමහර අය මම දැන් හැම දෙයක්ම දන්නවා, මට වැටහෙනවා කියලා ඒකේ අත්ුක්කංශනේ පරවම්බණය කරන්න ගිහිල්ලා, තමාව හුවා දක්වන්න ගිහිල්ලා, අනික පහත් කොට සලකන්න ගිහිල්ලා ඒ ඥාන දර්ශනයට ඇවිල්ලත් ගැටලුවක් ඇති කරගන්න අවස්ථා ගැන. ඉතින් ඒ වගේ පෙන්නනවා. හරි සියුම් පැතිකඩයන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ඥාන දර්ශන විසුද්ධිය ගැන අපි හෙව්වොත් ඉතින් බොහෝ දේවල් එහෙම පෙන්නනවා. ওই විදිහේ මහා සාරෝපම සූත්‍රයේ කාරණේ අපි ඔය කිව්වේ. ඉතින් මේ අපේ මේ ඥාන දර්ශනය අපි යොදාගන්නේ ලෞකික පැත්තට නෙවෙයි. ඒක නිසායි අපි අර ඊයේ උද්දෘත කරගත්ත මම මේ සාකච්ඡාවට මූලික වශයෙන් අපේ ප්‍රසිද්ධ දේශනාව, ප්‍රකට දේශනාව මේ ධම්මචක්කපවත්තන දේශනාව අපි දන්නවා. ඒක හැමෝටම පළපුරුදු, හැමෝම දන්න මේ දේශනාව. ඉතින් ඒක තුල බුදුරජාණන් වහන්සේ මේ ඥාන දර්ශනය කියන එක ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. යතහම් බික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවන්ති පරිවට්ටං දාදසාකාරං යතා භූතං ඥාන දස්සනං නසු විසුද්ධං අවෝසි නේවතාවාහම් බික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මනිකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති නපච්චඤ්ඤාසින් කියලා දෙවනුවට දේශනා කරනවා.
යතෝහම් භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවන්ති පරිවට්ටන් දාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝස. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඥානනය පැහැදිලි වැටහීම පිරිසිදු වුණාද? යථා භූතං ඥාන දස්සනං. අපි එතන ඥාන දස්සන කියන පදයට නිතරම එකතු විය යුතු දෙයක් අපි සාකච්ඡා කළා. ඒ තමයි යථා භූත කියන වචනේ මෙතෙන්ට සම්බන්ධ වෙනවා කියලා. යථා භූතං ඥාන දස්සන කියලා. ඉතින් ඒක ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ එවන්ති පරිවට්ටන් ද්වාදසාකාරං. වට තුනකින් 12 ආකාරයකින් මේක අවබෝධ වුණාද? අතහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මනිය සස්සමන බ්‍රාහ්මනිය පජාය සදේ මනුස්සය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පච්චඤ්ඤාසි. ඉතින් එතන ඉඳලා Taman මේ ඥාන දස්සනේට යථාභූත ඥාන දස්සනේටපත් වුණා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ විතරක් නෙවෙයි එතනින් එහාට ඥානංච පනමේ දස්සනං උදපාදි කියලා මේ ඥාන දස්සන විසුද්ධිය එතනම නැවත දක්වනවා. ඥානංච පනමේ දස්සනං උදපාදි විතරක් නෙවෙයි අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාතිනත්ති පුනබ්බවෝති කියලා තවත් ටිකක් මේක විස්තර කරලා තියෙන ඉස්සරහට. එතකොට මේ ඥාන දස්සන විසුද්ධිය අපිට ඒ අනුව පැහැදිලි වෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පැහැදිලි දැක්ම, පැහැදිලි වැටහීම, පැහැදිලි අවබෝධය. ඒක හුදෙක් සත්‍ය ඥාන මට්ටමින් විතරක් නෙමෙයි කෘත්‍ය ඥාන, කෘත ඥාන මට්ටමිනුත් වැටහීම, අවබෝධ වීම ඥාන දස්සන කියලා දැක්වෙනවා. එතකොට මේ ඥාන දස්සනේ ඇති වුණයින් පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යථාබෝධය ඇති වුණයින් පස්සේ වෙනස දක්වනවා. යථාභූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. මේ ඥාන දස්සන විසුද්ධිය සිදු වුණාද? එතකොට අකුප්පාමේ චේතෝ විමුක්ති. මේ හිතේ තියෙන මේ කලින් තිබුණු මේ කලබල වෙන නොසන්සුන් වෙන ස්වභාවය. ඒකට තමයි කුප්පා කියලා කියන්නේ. කුප්පා. එය අකුප්පා බවට පත් වුණා කියලා. ඒකයි ස්වභාවය. මේ ඥාන දස්සනේ ඇතිවීමත් එක්ක යථා භූත ඥාන දස්සනියත් එක්ක ඇති තතු ඇත්ත తත්වයේ හරියටම අවබෝධ වීම ප්‍රත්‍යක්ෂ වීමත් සමගම මේ తත්වය ඇති වුණා කියලා. ඉතින් ওই විදිහට දැන් අපිත් මේ උත්සාහ කරන්නේ ඒ తත්වය ඇති කරගන්න. අපිට දැන් මේක ඇති කරගන්න පහසුවක් ලැබිලා තියෙනවා. මොකද හේතුව අපිට මේ මාර්ගය හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඥාන දස්සන විසුද්ධිය කියන්නේ මේ වටපිටාවේ ලෞකික ලෝකයේ තියෙන දේවල් පිළිබඳව හැදෑරීම අවබෝධ කර ගැනීම නොවන බව අපිට ඊටාම දැන් පැහැදිලි. ඒ ඥාන දස්සන විසුද්ධිය කිව්වම අපිට ඊටාම පැහැදිලිව දේශනා වෙලා තියෙන මේ චතුරාර්ය සත්‍ය වට තුනකින් 12 ආකාරයකින් අවබෝධ කර ගැනීම ඥාන දස්සන විසුද්ධි බව. එහෙනම් අපිට පැහැදිලිව මේක කරන්න පුළුවන්කම තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය දේශනා වෙලා තියෙනවා. අපිට තේරුම් කරගන්න පුළුවන් ආකාරයට ඒ දේශ මග සත්‍ය සතර පැහැදිලි කරලා තිබෙනවා. අපිට තියෙන්නේ දැන් මේක අවබෝධ කර ගැනීම. ඒ අනුව අපි ඊයේ මේ චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය දෙකකට අවධානය යොමු කළා. දුක්ඛ සත්‍ය. දුක්ඛ කියන වචනේත් අපි සැලකිය යුතු මට්ටමින් අවධානයට යොමු කරගත්තා. දුක්ඛං අරිය සත්‍යං. මේ අපිට දැනෙන කායික සහ මානසික වශයෙන් දැනෙන දුෂ්කරතාවය 아무තු දෙයක් නෙවෙයි දුක්ඛ කියන්නේ. අපිට දැනෙනවා. සමහරට කායික
තත්වයටත් වැඩිය මානසිකව ඇති කරන දුෂ්කරතාවයේ පීඩාකාරී ස්වභාවය සමහර විට බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා දුක්ඛං දෝමනස්සං කියලා මේක දෙකටත් බෙදලා තියෙනවා. එතකොට මේක තමයි මේ ප්‍රධාන ගැටලුව. මේක සමහන් කරන්න ගිහිල්ලා තමයි අපි මේ ස්වභාවිකව කයට සහ මනසට දැනෙන, ඒ කියන්නේ අපි ස්වභාවිකව දැනෙන දේ, අත්විඳින දේ අපි වෙනම ගත්තා දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා. එතකොට මේ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දෙක හේතුඵල ධර්මානුකූලයි, ස්වභාවිකයි. අපි ඒව කතා කරා ජරා, ව්‍යාධි, මරණ, අප්පිය සංපයෝග, පිය විප්පයෝග, ඉච්ඡා අලාභ වගේ උදාහරණ දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මේවා උදාහරණ. ඒ උදාහරණ කිව්වොත් අපිට මේක සමහර වෙලාවට අර සත්‍ය මට්ටමින් නොතේරෙන්න ඉඩ තිබුණා. ඒක නිසා තමයි අපේ ජීවිත අත්දැකීම් ටිකක් ඒ කියන්නේ. ජරා ව්‍යාධි මරණ කියන්නේ අපේ අත්දැකීම්නේ. අපි අත්විඳින අත්දැකීම්. අප්පිය සංපයෝග, පිය විප්පයෝග, ඉච්ඡාලාභ මේවත් අපේ අත්දැකීම්. ඒතර මේවා හරි ස්වභාවික සංසිද්ධි. ඒවා කාටවත් එසේ නොවේවා හෝ මේ මට්ටමෙන් සිදු වේවා හෝ වේවා කියලා හෝ ඒවා තීන්දුව තීරණ ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ස්වභාවිකයි. ධම්ම නියාමයේ ඇතුලේ සිද්ධ වෙන දේවල්. එතකොට අපිට මේ ටික හොඳින් වැටහුණාම, අවබෝධ වුණාම, තේරුම් ගියාම මේකත් එක්ක කරන මෝඩ අරගලය, අවිද්‍යාත්මක අරගලය නතර වෙනවා. නමුත් මේක තේරුම් නැති කෙනා දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි හරියට අවබෝධ කරගත්තේ නැති එක්කෙනා මේකත් එක්ක අවිද්‍යාත්මකව මෝඩ අරගලයක් කරනකොට ඇති වෙනවා සංඛාර දුක්ඛය. සංඛාර දුක්ඛ කියලා කියන්නේ අපි සකස් කරගන්න දුක්. අවිද්‍යා පත්‍ය සංඛාර. පැහැදිලිව අපේ මෝඩකම, අවිද්‍යාව, අමනෝඥකම නිසා අපි වැරදි සිතුවිලි ඇති කරනවා, චිත්ත සංඛාර. ඊට පස්සේ වැරදි වචන භාවිතා කරනවා, අකුසල වචී සංඛාර. දුක් උපදවන විදිහ, දුක් උදයන්, දුක්ඛ විපාකං සහිත කායික ක්‍රියා. ඒව තමයි අකුසල කාය සංඛාර. ඒ තුනේම දුක් උදයන්, දුක්ඛ විපාකං. ඒ මොකද අර අවබෝධය නැතුව ඇති කරගන්න සිතිවිලි, වචන, ක්‍රියා. ඒවට තමයි සංඛාර කියන්නේ. ඒව තමයි සංඛාර දුක්ඛ. මේ සංඛාර වලින් හදාගන්න දුක්, සකස් කරගන්න දුක් කියලා අපිට කියන්න පුළුවන්. සංඛාර කියන වචනේ සකස් වීම හා සකස් කර ගැනීම කියන අර්ථ දෙකම තියෙනවා. ඉතින් අපි අවිද්‍යාව නිසා සකස් කරගන්නවා. සංඛාර දුක්ඛයට අයිති වෙන්නේ අවිද්‍යා තණ්හා දෙකෙන් හදාගන්න දුක් ටික. ඉතින් ඕක තේරුම් කරේ අපිට තේරුම් කරගන්න මග කීවේ බුදුරජාණන් වහන්සේ. අපේ අතින් අපේ අවිද්‍යාවයි අපේ තණ්හාව නිසා මේ ගැටලුව එනවා කියලා. ඒකයි සමුදය සත්‍යයට ගියාම මේ දුකට හේතුවදී ආසන්න හේතුව හැටියට නිතරම දක්වලා තියෙන්නේ යායන් තණ්හා. ඒකට අපි ඊයේ කතා කළා. මෙන්න මේ තෘෂ්ණාව, මේ කාමාශාව, තණ්හා කියන එකත් අපි පැහැදිලි කරගත්ත. කොහොමද තණ්හාව ඇති වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා මේ බැඳීම ඇති වෙන්නේ, වෙන දෙයක් නිසා නෙවෙයි. ඉතින් විඳීම දක්වා ක්‍රියාවලිය ස්වභාවිකයි කියලා අපි ඒක කතා කරා. ඒ විඳීම දක්වාම ක්‍රියාවලිය හරිම පිරිසිදු. ඒවා කෙලෙස් නැහැ. කෙලෙසීමක් මොකක්වත්ම නැහැ. වේදනා දක්වා ක්‍රියාවලිය. අපි ඒක කතා කරා. චක්කු ඇහි කෙලෙස් නැහැ. ඇහැ පිරිසිදුයි. රූපං ඇහැට පේන දේ කෙලෙස් නෙවෙයි. ඒවා පිරිසිදුයි. චක්කු විඥානං ඒ වෙලාවේ හිත අවදි වීම ඒකේ ක්ලේශයක් නෙමෙයි, ස්වභාව ධර්මයේ යම්කිසි සංසිද්ධියක්. තින්නම් සංගති පස්සෝ මේ තුන ක්‍රියාත්මක වීමත් ස්වභාවික දෙයක්. ඒ තුලින් අරමුණ හිතට වැදීම ස්වභාවික දෙයක්. පස්සපච්චය වේදනා
ඒ අරමුණ හිතට වැදීම නිසා ත්‍රිවිධාකාර වේදනා ඇතිවීම සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන් පිනවන ස්වභාවය, පෙළෙන ස්වභාවය සහ පෙළීම් පිනවීම දෙකෙන් තොර ස්වභාවය කියලා වේදනා විඳීම් ආකාර තුනක් සිදුවීම මේ දක්වා ක්‍රියාවලිය සම්පූර්ණ සුද්ධ ක්‍රියාවලියක්. කිසිසේත්ම කිසිම තැනක ක්ලේශයක් නැහැ. කුසලයකුත් නැහැ, එතන අකුසලයකුත් නැහැ. ඊටාම පිරිසිදු ක්‍රියාවලියක් වේදනා දක්වා සිද්ධ වෙනවා. එතකොට වේදනා පච්චය මොකද වෙන්නේ? මේ විඳීම පදනම් කරගෙන නැත්නම් විඳීම ප්‍රත්‍ය කරගෙන ආධාර කරගෙන උපකාර කරගෙන දුර්ජනන් වහන්සේ පෙන්වන වේදනා පච්චය තණ්හා. ඔන්න එතෙන්දි ගැටලුවක් පටන් ගන්න. වේදනාව වලින් පස්සේ තමයි ගැටලුව පටන් ගන්න. විඳීමත් එක්ක බැඳීමක් ඇති වෙනවා. අපි කිව්ව තණ්හා කියන්නේ ආශාව නෙමෙයි. ආශාව කියන වචනේ වගේ පටු වචනයකින් කිව්වොත් තණ්හාවේ තියෙන වටිනාකම නැත්නම් ඒකේ ගැඹුරු අර්ථය ගිලිහිලා යනවා. මේ විඳීමත් එක්ක ඇති වෙන බැඳීම් තුනක්. රාග බන්ධන, ද්වේෂ බන්ධන, මෝහ බන්ධන වශයෙන්. දැන් මේවා අපි අපේ ජීවිත තුලින් දකින්න ඕන. අපි කිව්වා මේ භාවනාවට උදව්වක් මේ අපි කරන්නේ. එහෙම නැතුව මේ තීසිස් එකක් එහෙම කරගෙන යනවා නෙවෙයි. මේ මහා දහම් සාකච්ඡාවක් මේ ධර්ම කරුණු එකතු කිරීමක් හරි ඒ වගේ දෙයක් නෙමෙයි අපි මේ කරන්නේ. මේ අපේ වැඩේට උදව්ව. එතකොට දැන් අපි භාවනාත්මක වෙන්න ඕන විඳින අවස්ථාවල. මේ විඳීම කියන එක වැඩිපුර තියෙන්නේ අදුක්කම සුඛ වේදනා තත්ත්වය අපේ ජීවිතේ. සාමාන්‍යයෙන් වැඩියෙන්ම තියෙන්නේ ඒ තත්ත්වය. නොදුක් නොසුව. ඒ කියන්නේ පිනවීමත් පෙලීමත් නැති තත්ත්වයක් වැඩිපුර තියෙන්නේ. කය හෝ මනස. ඔය අතරේ අනිත් දෙකට අපි මාරු වෙන වෙලාවල් තියෙනවා. කය හෝ මනස පිනා යන අවස්ථා තියෙනවා. සුඛ වේදනා කියලා එකට කියන්නේ පාලි වචන ඒවා. කය හෝ මනස පෙළෙන අවස්ථා තියෙනවා. ඒකට පාලියෙන් කියන්නේ දුක්ඛ වේදනා කියලා. එතකොට මෙන්න මේ වේදනා අවස්ථාව සිහිනුවණින් පසු කරන්න බැරි වීම නිසායි තණ්හා අවස්ථාවට වැටෙන්නේ. ඇලීම, ගැටීම, මුලාව කියන තුනට වැටෙනවා. මේ තණ්හාවේ ඔය තුනම ඇතුළේ. රාග, දෝෂ, මෝහ තුනට වැටෙනවා. එතන ඉඳලා මේ ක්‍රියාවලිය අවුල් වෙනවා. රාගයට වැටුණොත් රාග සිතිවිලි, රාග වචන, රාග ක්‍රියා. ද්වේෂයට වැටුණොත් ද්වේෂ සිතිවිලි, ද්වේෂ සහගත වචන, ද්වේෂ සහගත ක්‍රියා. මෝහයට වැටුණොත් මෝහ සහගත සිතිවිලි, මෝහ සහගත වචන, මෝහ සහගත ක්‍රියා. ඔන්න වරදින තැන දැන් අපි භාවනාවේ මූලික කුසලතා තුන සති සම්පජඤ්ඤ විරිය පවත්වන්න ඕන. ඕක වෙනවද කියලා අපි තෝ. ඒකට අපි හුඟක්ම මේ වේදනාවේදී විඳීමේදී වින්දනයේදී සතිය පවත්වනවා. දැන් මේක මේ අපිට හරිම තැන අපි අල්ලනවා නම් මේ ධර්ම මාර්ගයේ කරමුලින් බෙල්ලෙන් අල්ලනවා කියලා කිව්වොත් මේ වරදින තැන. වරදින තැනේ මුල්ම තැන හැටියට මූලික අවස්ථාව හැටියට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන මෙතන වේදනා කියන. ඒකයි බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවේ අර රූප ධර්ම පිළිබඳ සාකච්ඡාව අවසන් කරා. දැන් කායානුපස්සනාව ඇතුලේ අපිට මොකක්වත් සුද්ධ කරන්න දෙයක් නැහැ. පිරිසිදු කරන්න දෙයක් නැහැ. මොකද කායානුපස්සනාවේ තියෙන්නේ රූප ධර්ම පිළිබඳ කතාවක්. පැහැදිලි කිරීමක්. ඥාන දර්ශනයක් තියෙනවා. වේදනානුපස්සනාවට එන්නේ මොකද ඊළඟට මේ වැඩේ ඇවිලෙන තැන මේ අරුබුදේ පටන් ගන්න තැන ගැටලුව හටගන්නේ වේදනාවෙන් වින්දනේ. මේ ෆීලිංස් වලින්. මේක නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ වින්දනය කියන එක නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම ඕෆ් කරන්න, වසා තබන්න, නතර කර තබන්න, අක්‍රීය කරන්න, නිෂ්ක්‍රීය කරන්න හැකියාවක් මේකේ නැහැ. ඒක හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙනවා. ඉතින් සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. ඒ ක්‍රියාවලිය හරි සුද්ධයි පිරිසිදු. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වේදනාවෙන් වැඩේ අවුල් වෙනවා නිසා මේ ඥානන ක්‍රියාවලිය ඇතුලේ
අවුලටපත් වෙන්නේ වැඩේ වරදින්නේ නැත්නම් වැරදි මාර්ගයට යන්නේ මෙතන. ඒක නිසා මෙතන සිහිය පිහිටවන්න සතිපට්ඨානයට ගත්ත වේදනා කියන ධර්මතාවය. වේදනානුපස්සනාව ගත්තා. ඒ ගත්තේ ඒ සඳහා. ඉතින් අපිට ඉගැන්වුවා බුදුරජාන් වහන්සේ විඳින වෙලාවේ සිහිනුවණින් යුක්ත වෙන්න කියලා. ඇයි එහෙම ඉගැන්වුවේ? එහෙම නොවුනොත් වේදනාපච්චය තණ්හා වෙනවා. විඳීමත් එක්කම අර රාග බන්ධණයට හෝ ද්වේෂ බන්ධණයට හෝ මෝහ බන්ධණයට යනවා. එතන ඉඳලා මේ දුක් චක්‍රය පටන් ගන්නවා. එතන තමයි ආරම්භය. ඒ නිසා මේ තණ්හා කියන ස්වභාවය අපි ගැඹුරින් තේරුම් ගන්න ඕන. සමුදය සත්‍ය. අපි මේ ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගන්නයි මේ උත්සාහ කරන්නේ. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ චතුරාර්ය සත්‍යය වට තුනකින් 12 ආකාරයකින් තේරුම් කර ගැනීමයි. යනවා අපි මේ සමුදය දුකට හේතුව තේරුම් කර ගන්නවා. හැබැයි ඕක මේ කතා බහෙන් නතර වෙලා නම් හරියන්නේ නැහැ. අපි බලන්න ඕන අපි පෙළෙනවද යම් මොහොතක වර්තමාන සිද්ධියක් නිසා වර්තමානයේ යම් සිද්ධියකින් පෙළෙනවද මේ පෙළීම සිදුවෙන වෙලාවේ දුක්ඛ වේදනා කියලා අපි පාලියෙන් ඒකට කියන්නේ. කය හෝ මනස පෙළෙනකොට අපි ඒ වෙලාවේ සතිමත් වෙනවා. අපි ඉතින් කය මනස පෙළෙනකොට අපි පුරුදු වෙලා තියෙන්නේ භාවනාවට යන්න නෙමෙයි ස්පිරිතාලයට. එහෙමනේ. ස්පිරිතාලෙත් යන්න අපි ඒක එපා කියන්නේ. නමුත් මේ භාවනාවේදී කය මනස පෙළෙනකොට දුක්ඛ වේදනාවක් ආපුවම භාවනාවටත් යන්න ඕන. ඇයි මේ පෙළෙන්නේ? ඇයි මේ පෙළෙන්නේ? ඉතින් ඒක හේතුඵල ධර්මානුකූලව එතන තේරුම් ගන්න. ඔන්න හේතු ප්‍රත්‍ය වශයෙන් සිද්ධ වෙන දෙයක් කියලා. මේකට හේතුවක් තියෙනවා. ඉතින් කය පෙළෙන්නේ ඇයි? කය පෙළෙන්නේ ඇයි කියලා ඇහුවම ඉතින් අපිට කියන්න තියෙන්නේ සරලම උත්තරේ කයක් තියෙන නිසා කියලා. මනස පෙළෙන්නේ ඇයි කිව්වොත් අපිට දෙන්න පුළුවන් සරලම උත්තරේ මනසක් ඇති නිසා. ඒව සාමාන්‍ය විවාහයෙන් කවුරු හරි බැලුවොත් කියයි ඒව මහ නිකන් විකාර උත්තර මෝඩ උත්තර කියලා. නමුත් ඇත්ත තත්ත්වය ඒකයි. හිමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වෙයි. කුමක් ඇතිකල්ලි කුමක් වෙයිද? කය ඇතිකල්ලි කය පෙළේ. ඇයි පෙළේ විතරක් කියන්නේ? කය ඇතිකල්ලි කය පින වෙයි. සුඛ වේදන. නේ? මනස ඇතිකල්ලි මනස පෙළේ. නිමස්මින් සති ඉදං හෝති. මනස ඇතිකල්ලි මනස පින වෙයි. පිනාය. හේතුඵල ධර්මානුකූලව මේව කරුවත් කරනවා කියලා පුද්ගලත්වයන් දාගන්න එපා කොයි වෙලාවකවත්. මම දාන්නත් එපා. ඔය මමයා දානවනේ ඕනම එකකට. නැත්තම් මම බැරි නම් අල්ලපු ගෙදර මිනිස්සයවත් අල්ලලා දාගන්න මේක. මාව මේ පෙලන්නේ එක්කෝ මම. නැත්තම් අනිකා. කවුරු හරි අල්ලලා මේකට දාගන්න. ඒක තවත් අවිද්‍යාත්මක වැඩක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒකට ඉඩ දෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වෙයි. හේතුඵල ධර්මානුකූලව දකින්න ඕන තමා තුළින් තමාගේ වේදනාව. වේදනානුපස්සනා කියන්නේ ඒකයි. සුඛං වේදනං වේදියමානෝ. සැපක් විඳින ගමන් සුඛං වේදනං වේදියාමේති පජානාති. අන්නර හේතුඵල ධර්මානුකූලව මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන එකයි කියන්නේ. මේකට කාටවත් Tamanට දොස් කියන්නවත් වෙන කෙනෙකුට දොස් කියන්නවත් මෙතන එහෙම න්‍යාය පත්‍ර හදන්න, චෝදනා පත්‍ර හදන්න, නඩු අහන්න දෙයක් මේකේ නැහැ. අපි නම් ඉතින් ඒක සාමාන්‍යයෙන් අසුතවා පුතුජන ඔය වේදනාව දුක්ඛ වේදනා ආපු ගමම්ම එක්ක Tamanට න්‍යාය පත්‍රේ නැත්නම් චෝදනා පත්‍රේ හදන. එක්ක අනුන්ට චෝදනා පත්‍රය හදලා නඩුව අහන්න පටන් ගන්නවා. ඒ නඩුව ඇහිල්ලෙන් ඒ චෝදනා පත්‍රය හදනවා කියන්නේම අවිද්‍යාත්මකව අකුසලයක්. මෝඩ වැඩක්.
ඊට පස්සේ ඒ අහන නඩුව ඊට වැඩිය මහා මෝඩ වැඩ. ඇයි මේකේ මූල හේතුව දැක්කේ? ඉමස්මින් සති ඉදං හෝ. කයක් තිබේ නම් කයක් ඇති කල්හි කායික දුක්ඛය ඇති වෙයි. කායික දුක්ඛේ නැතුව ඉන්න නම් කයක් නැතුව ඉන්නවා. කයක් නැතුව ඉන්න. ඉතින් කයක් නැතුව කොහොමද පවතින්නේ? එහෙම සත්‍යෝ නෑ ලෝකේ. සිත මිස කය දැන් සිත කය නැතිවම සිත ඇති අය ලෝකේ නෑ. එහෙම ඒවා නෑ. සත්‍යෝ නම් සිත කය දෙක එකට පවතී. නාම රූපය එකට පවතී. සිත නැතුව කය විතරක් තියෙන ඒවා හැටියට කියන්න පුළුවන් ගස්කල්. ඒවා නම් ඉතින් කය නැතිවම නැත්තම් කය ඇති සිත නැති කියලා අපිට ගන්න පුළුවන්. අපි කතා කරන්නේ ගස්කල් ගැන නෙමෙයි. ඒ නිසා ඔය සිත මිස කය නැති හැරි, කය මිස සිත නැති හැරි ගැන කතා කරන ඒවා අපේ ධර්ම මාර්ගයට කොහෙත්ම අදාළ නැහැ. මේවා පටලවා ගන්න හොඳ නැහැ. මේ ලන්දෙකුණු පාරට ඇද ගන්නවා අපේ ධර්ම මාර්ගය යන අය. ඌව ඇදලක් තියනවා. අටුවා වලින් අරවයි මේවයි හොඳට ඇදලා මේ මාර්ගය වහලා තියෙනවා. මේ කතා කරන්නේ සිත කය දෙක ඇති අප ගැන. හොඳට මතක තියාගන්න මේ ලන්දෙකුණු ලන්දෙම තිබ්බදී. ඒක නිසා සිත කය දෙක ඇති කල්හි ඉමස්මින් සති ඊට අදාළ වින්දනය සිදුවේ. සුඛ වේදනා සිත කය දෙක පිනා යනවායි නැත්තේ. පිනා යන අවස්ථා තියෙනවා. සමහර ඕක කියන්නත් කැමති නෑ නිකන්. සැපක් නෑ කියලානේ පටන් ගන්න ජීවිතේ. හැබැයි බුදුහාමුදුරු වේදනානුපස්සනාව නම් පටන්ගෙන තියෙන්නේ සැප වේදනාවෙන්මයි. සුඛං වේදනං වේදියමානෝ කියලාමයි පටන් අරගෙන තියෙන්නේ. පුදුම වැඩේ ශ්‍රාවකයෝ කියනවා මේ බණ කියන අය කියනවා එහෙම සැප වේදනාවක් කියලා එකක් නෑ. ඒක බොරු. දුකමයි තියෙන්නේ කියන. බුදුරජාණන් වහන්සේ තුන් විදියකින් පෙන්නන සුඛං වේදනං, දුක්ඛං වේදනං, අදුක්ඛම සුඛං වේදනං. ඉතින් අපි භාවනාත්මක වෙලා බලන්න ඕනේ මේ තුන කොහොමද? පොතේ දැනුම ප්‍රමාණවත් නැහැ. ඇයි මේකට එක්ස්පීරියන්ස් කරන්න මේ ලැබ් එකක් දීලා තියෙනවානේ? විද්‍යාගාරයක් දීලා තියෙනවා. මොකද්ද විද්‍යාගාරය? මොකද්ද ලැබ් එක? මේ ශරීරය, මේ මනස. ආයි වෙන ලැබ් එකක්, වෙන විද්‍යාගාරයක්, වෙන පරීක්ෂණාගාරයක් බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරලා නැහැ නේ කොහෙවත්. පංචස්කන්ධයනේ නිතරම පරීක්ෂණාගාරයේ හැටියට අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒකට බහැලා බලන්න. තම හැමෝටම කයක් තියෙනවානේ. මේ කයේ සුඛ වේදනා ඇති වෙන්නේ නැද්ද? දුක් වේදනා ඇති වෙන්නේ නැද්ද? අදුක්ඛම සුඛ වේදනා ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. මේ මනසේ සුඛ වේදනා ඇති වෙන්නේ නැද්ද? දුක් වේදනා ඇති වෙන්නේ නැද්ද? අදුක්ඛම සුඛ වේදනා ඇති වෙන්නේ නැති වෙනවා. ඉතින් අපිට තියෙන්නේ ටිකක් සිහිනුවන යොදලා බලන්න. සතිය ප ဋ ාණ කරලා බලන්න. සිහිය පිහිටවල බලන්නයි තියෙන්නේ. ඉතින් ඕකට ටිකක් කම්මැලි. අපේ සිහිය යොදලා තියෙන්නේ ওই පැත්තට නෙමෙයි. අර එළියේ තියෙන රූපය, එළියේ තියෙන ශබ්දය, එළියේ තියෙන ගන්ධය, ඒකේ තියෙන රසය, ස්පර්ශය, ඒකේ තියෙන ගති ගුණ ස්වභාව ස්වરૂප ඕවා ගැන හොයන්න තමයි යොමු කරන්නේ. ඉතින් සතිපට්ඨානේ වෙන්නේ නැහැ එතන. එහෙනම් මේ කයට මනසට හිත යොමු කරලා බලමු. හිත යොදලා බලමු. ටිකක් විවේක වෙලා, සංසුන් වෙලා, තැම්පත් වෙලා, ඇයි අපිට කාලේ නැද්ද? තියෙනවා හොයාගන්න පුළුවන්. මොකද මේ විද්‍යාගාරේ හැමතිස්සෙම ළඟ තියෙනවා. කය මනස දෙක අපි ළඟ තියෙනවා. ඉතින් ඕක ටිකක් යොදා ගන්න පුළුවන්. භාවනා කරනවා කියන්නේ ඕකයි. භාවනා කරනවා කියන්නේ ඕකයි. ඉතින් යොදලා බලපුවම ඔන්න වේදනා තුන වින්දනයන් තුන් ආකාරයෙන් අපි කරන වින්දනය අපිටම හමු වෙනවා. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් කරලා දෙනවා
මෙතන තමයි හැරවුම් ලක්ෂය වේදනාව. මෙතෙන්දී සිහිනුවණින් යුක්ත නොවුනොත් වැරදි පැත්තකට හැරෙන කොයි පැත්තද? සුඛාය පන වේදනාය රාගානුසයෝ අනුසේ. ඔකෙන් ධම්ම දින්න තේරින්නාංශ හොඳට පැහැදිලි කරා. මේ චූල වේදල්ල දේශනාව කිව්වොත් අපිට පේනවා. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ ඔන්න වරදින තැන. ඔන්න සංස්කාරේ පටන් ගන්න. ඔන්න සංස්කාරේ පටන් ගන්න. ඇයි එහෙම උනේ? අර සුඛ වේදනාව නিত্য ආත්ම විදිහට සංජානනය කරා. ඒක ඇතුලේ තියෙන වැරැද්ද ඒ. සුඛ වේදනාව නිට්ටයයි කියලා හිතුවා. නැත්තම් උකට ආත්ම ගතිය දැම්ම මගේ මමය මගේ මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන්ය කියලා. දැන් පුද්ගලත්වයේ ආරෝපණය කෙරුවා. මේක හේතුඵල ධර්මානුකූලව බැලුවේ නැතුව සුඛ වේදනාව ආරෝපණය කර පුද්ගලත්වය. දාපුවම දැන් ඉතින් මේක නිට්ටයයි. නිට්ටය කරගන්න එපා හැමදාම තියාගන්න එපා සුඛ වේදනා. ඉතින් ඒකට අදාළ මෝඩ ක්‍රියාවලියකට එළඹෙන. මේ අනිත්‍ය වූ සුඛය නිට්ටය කරගන්න දඟලන. නැද්ද බලන්න අපේ ජීවිතේ. මේ සුඛ වේදනා අපිට එන අවස්ථා බලන්න කයට මනසට මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු අපේ ජීවිතේට කිට්ටු වුණාම කයට පහසුවක් එනවා. එන්නේ නැද්ද? එනවනේ. මේ ආදරණීය ගෞරවනීය පුද්ගලයෝ ජීවිතේට ලං වුණාම මානසිකව සුඛ වේදනාවක් එනවා නැද්ද? හොඳට බලන්න නැද්ද කියලා. තියෙනවා එහෙම එකක්. ඒක අපි විඳිනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඇසුරින් මේ කයට ඇති කරන සුඛ වේදනාව පහසුකම් කියලා අපි කියන්නේ. විඳිනවා. නැද්ද කියලා බලන්න පයින් ගිහිල්ලා වාහන ඊට පස්සේ පයින් ගිහිල්ලා අමාරුණා වාහනයක නැගලා යනකොට මොකද්ද වෙන්නේ කියලා? කාය සංපස්සජං සුඛං වේදනා. එහෙම තියෙනවා. බඩගින්න ඉඳලා කෑම ටිකක් කාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා? පිපාසයෙන් ඉඳලා වතුර ටිකක් බීලා බලන්න. නිදි වරලා ටිකක් නිදාගෙන බලන්න. ඔය කාය සංපස්සජං සුඛං වේදනං තමයි. ඒ නැත්තේ වති මානසික පීඩාවක් විඳලා ඒකෙන් නිදහස් වුණාම බලන්න මොකද කියලා මනෝ සංපස්සජං සුඛං වේදනං. තියෙනවා මේවා. නමුත් මේවා නිට්ටය නෑ, ආත්ම නෑ, අවිපරිණාමී නෑ, විපරිණාමී. අනිත්‍යයි, අනාත්මයි. අපි කැමති විදිහට පවත්වන්න බෑ. හේතුඵල ධර්මානුකූලව ඒවා මතුවලා ඇවිල්ලා හේතුඵල ධර්මානුකූලව පැවතිලා හේතුඵල ධර්මානුකූලව නිරුද්ධ වෙලා යනවා. ඒකයි ස්වභාවය. තින් ඔහොම සිහිනුවණක් පවත්වනවද අපි සැප විඳින වෙලාවේ අන්න බුදුරජාණන් වහන්සේ අපට දෙන අවවාදය. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. ඊළඟට දුක්ඛං වේදනං දුෂ්කරතා එන්නේ නැද්ද? අපි අර ඊයේ කිව්වේ දුක්ඛ සත්‍ය අපි දැන් දන්නවා. ජරාව එන්නේ නැද්ද? ජීවිතේ ඔය ඇවිල්ලා තියෙන්නේ අපූර්වට. ඇවිල්ලා හොඳට දුක දෙන්නේ. ව්‍යාධි එන්නේ නැද්ද ජීවිතේට? එනවා. ඇවිල්ලා දුක දෙන්නේ. මරණය එන්නේ නැද්ද? එනවා. අප්පිය සංපයෝග වෙන්නේ නැත්ද? බිය විප්‍රයෝග වෙන්නේ නැද්ද? ඔය වෙන්නේ හොඳට. අඩුපාඩුවක් නැතුව ඇවිල්ලා දුක දෙන්නේ. ඒව වෙන්නේ. ඉතින් එතෙන්දි අඬා වැළපෙන එක නෙමෙයි බුදුහාමුදුරන්ගේ අවවාදය. අඬා වැළපෙන එක මහ ලොකු දෙයක් නේ. දුකේදී දුක් වෙන, සැපේදී සතුට වෙන එක මහ ලොකු දෙයක් කියලානේ කියන්නේ. නේද? ඒවා මහ ලොකු දේවල් නේ. ඊව නිකන් තනිකර අසුතුව පුතුජන වැඩ. නේ? දුකේදී දුක් වෙන එකයි සැපේදී සතුට වෙන එකයි තනිකරම අසුතුව පුතුජන වැඩ. හැබැයි ලෞකික ලෝකේ නම් ඒකට හරියට සම්මානයක් හම්බ වෙනවා. මේ දුකේදී දුක් වෙන සැපේදී සතුට වෙන නේද? මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී.
බිතු සිතුවම් රූමෙන් පිට නොපාවෙති කියලා රාහුල හාමුදුරුවෝ තියලා තියෙන තනි අසුතවා පුතුජන කතාවේ තියෙනවා. ධර්ම මාර්ගයේදී තමයි ඕවා තේරෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. එතකන් ওই ලෞකික දේවල් වලට හරි ලොකුයි. හරි සම්මා. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මොකද්ද අපිට දේශනා කරන්නේ? දුකේදී සතිමත් වෙන්න, සිහිනුවන උපද්ද ගන්න. දුක පිරිසිඳ දැනගන්න. පජානාති. මේක තේරුම් ගන්න. මොකද අර ලෞකික පැත්තේ වැඩක් අර දුකේදී දුක් වෙන සැපේදී සතුට වෙන ඒක දිගටම ලෞකික මාර්ගයේ යන්න වෙන ඒ පැත්තේ වැඩක් ඒක. අපි මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. අධ්‍යාත්මික මාර්ගයේ දුකින් මිදීමේ මාර්ගය තුල තියෙන දුකේදී දුක් වෙනවත් සැපේදී සතුට වෙනවත් නෙවෙයි. දෙකේදීම සතිමත් වෙන්නයි. මොකද්ද මේ දුක? මොකද්ද මේ සතුට? මොකද්ද මේ සැපය? මොකද්ද මේ දෙකෙන් තොර අවස්ථාව? අන්න වේදනානුපස්සන. වින්දනය කරද්දී සිහිනුවන පවත්ව ගන්න. සිහිනුවන පවත්වගෙන එතනින් ඇතිවෙන අර්බුදය නතර වෙනවා. එතකොට මොකද්ද අර්බුදය? රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය. අනුසය කියන්නේ යන්තම් කණු කැපෙන වෙලාව, යන්තම් ආරම්භ වෙන වෙලාව, යන්තම් ගොබේ ඇදෙන, යන්තම් මුල ඇදෙන වෙලාව. ඉතින් ওই වෙලාවේ ඕක දැනගත්තොත් ඔය මහා ගස් බවට පත් වෙන අවස්ථාව වළක්ව ගන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් අපි ওই විදියට මේ සමුදය සත්‍ය පිළිබඳ ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත යුතුයි. මේක තමයි සමුදය කියලා කියන්නේ හේතුව මේකයි. මේක තමයි අපි හුඟක්ම තේරුම් ගත යුතු සත්‍යය. දැන් දුක්ඛ සත්‍යය නම් හුඟක් තේරුම් කරන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රත්‍යක්ෂයි. ඒත් සමහර අයට ඉතින් ඒක ප්‍රත්‍යක්ෂ නැහැ. නමුත් මම හිතන බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂයි. නමුත් දුකෙන් මිදීමට අපිට එක හෙලාම ආධාර වෙන්නේ සමුදය සත්‍ය. මේකේ හේතුව දකින. හරියටම බුදුරජාණන් වහන්සේ මේකේ කර්මවලින්ම අල්ලලා දීලා තියෙනවා. ඒ තමයි මේ විඳින වෙලාවේ සිහිනුවන පවත්වන්න නැතිකම. හැබැයි සිහිනුවන පැවැත්වුවොත් අපිට මේ සුඛ වේදනාවේ, දුක්ඛ වේදනාවේ, අදුක්ඛම සුඛ වේදනාවේ තියෙන අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්චසමුප්පන්න ස්වභාවය අපිට වැටහෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව නැති වෙලා විද්‍යාව ඇති වෙනවා ඒක. ඥාන දර්ශනේ ඇති වෙනවා. මේ වේදනා තුන පිළිබඳ ඥාන දර්ශනේ ඇති වෙනවා. එතකොට තණ්හාවට, ඒ කියන්නේ රාග බන්ධනයේට, දේශ බන්ධනයේට, මෝහ බන්ධනයේට යන්නේ නැහැ. එහෙමයි ස්වභාවය. ඉතින් මම හිතනවා අපි ඔන්න ඔය ස්වභාවයේ ඔය తত্ত্বය සාකච්ඡාවෙන් දැන ගැනීම මදි, භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍යයි. භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍යයි. ඉතින් ওই භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිළිබඳ ඉතා වැදගත් දේශනාවක් අපිට හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන, උන්වහන්සේ දේශනා කරන දේශනාවක්. මේ ඒ තමයි මම අර කලින් කියපු මේ ගයාසීස සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දි මේ යමක් යථා භූත ඥාන දර්ශනය ඇති වෙන්න ඕන ආකාරය අපිට කියලා තියෙනවා. මේ වචන කීපයක් එතන පාවිච්චි කරලා තියෙනවා. තස්සමයිහම් භික්ඛවේ තද හෝසි සචේකෝ අහං ඕබාසංච සංජානීය රූපානිච පස්සෙයි ඒව මේව ඉදං ඥාන දර්ශනම් පරිසුද්ධතරං අත්තා. මේ ඕබාස සහ රූප කියන වචන දෙකක් මෙතන පාවිච්චි කරලා තියෙනවා. මේවා සමහර විට පසු කාලීනව පරිවර්තනය වෙච්ච ආකාරයේ දෝෂ තියෙනවා. ඕබාස කිව්වේ මෙතන ඒ පිළිබඳව සාමාන්‍ය සුතමේ ඥානය. යන්තම් නිකන් ආලෝකයක් දැක්කා වගේ ඕබාස කියන එකේ මතු පිටාර්ථේ යන්තම් ඡායා මාත්‍රයෙන් දැක්කා වගේ අදහසක් තියෙනවා. නිකන් කිසි අදහසක් ආවා හිතට.
ඊළඟට කියන රූපානි පස්සෙය කියලා. ඒ කියන්නේ ඊට අදාළව මේක කියන්නේ ඇත්ත වශයෙන්ම වෙනත් කාරණයක් අල්ලලා දෙවියන් පිළිබඳව ඥාන දර්ශනය ඇති වුණු ආකාරය උන්වහන්සේ පැහැදිලි කරන්නේ. නමුත් අපිට යමක් පිළිබඳව ඥාන දර්ශනය ඇති කර ගැනීමෙහිලා මේ දේශනාව අපිට හරි වැදගත් වෙනවා. රූපානිපස් ඕබාසංච සංජානීය රූපානිච පස්සේ ඔය මට්ටමේ ඥානයයි යන්තම් ඉන්ද්‍රිය ගෝචර වීමයි කියන දෙක තුලින් මේකේ යථා ස්වභාවය අවබෝධ වෙන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ උන්වහන්සේ හරි ලස්සන දෙයක් ඊට පස්සේ කියනවා ඕබාසංච සංජානීය රූපානිච පස්සෙය තාහිච දේවතාවි සද්දින් සම්තිට්ඨියං සංලපෙය්‍යං සාකච්ඡා සමාපජ්ජෙය්‍යං කියලා. ඒ කියන්නේ මේ අත්දැකීමට භාජනය වෙන්න ඕන. මේක නිකන් හිතින් හිතාගත්තට ඇහින් දැක්කට මදි. මේ ධර්මතාවයේ ඇසුරු කරන්න ඕන කියන එක. ඒ ධර්මතාවයේ ඇසුරු කරන්න ඕන. ඒකත් එක්ක ජීවිතේ සිහිනුවණින් යුක්තව පවතින්න ඕන. පවතිනකොට තමයි මේ ඒවං මේ ඉදං ඥාන දස්සනං පරිසුද්ධතරං අස්සා නැත්තං අහෝසි මට මේකේ යථා ස්වභාවය හොඳට පිරිසිදුවම දැනුණා අර සුතමේ ඥානයයි ඉන්ද්‍රිය ගෝචර වීමයි ඒ ධර්මතාවත් එක්ක පැවතීමයි නිසා. හැබැයි සිහිනුවණින් වීරියෙන් යුතුය. නැත්තම් මොකද වෙන්නේ මේ යම් යම් ධර්මතා එක්ක පවතිනකොට සිහිනුවණින් සහ වීරියෙන් තොර වුණොත් ඒ ධර්මතාවට සමහර විට අපි හසු වෙනවා. දැන් ওই වේදනාව කියන ධර්මතාවය අපි මෙතෙන්දී අද ඩිංගක් ඉදිරියට ගත්තේ. වේදනාව කියන ධර්මතාවය ගැන නිකන් දැනගෙන හිටියට මදි. වින්දනය කියන්නේ ඒක එතකොට නිකන් ඕභාසයේ මට්ටමේ විතරයි. යන්තම් නිකන් ඡායා මාත්‍ර සුතමේ දැනුමට ඕභාස කියලා කියනවා. රූපානිච පස්සෙය කියන මට්ටමට එනකොට මේක නිකන් ඉන්ද්‍රිය ගෝචර වෙන තත්ත්වයක්. අඟට දැනෙනවා, හිතට කයට දැනෙනවා දැන් වේදනාව කියන එක. විඳින මට්ටමට ආවිල්ලා තියෙන්නේ දැන්. විඳින මට්ටමේදීත් මේ ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ නැහැ වේදනාව පිළිබඳව. තවත් පියවරක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සිහිනුවණින් යුක්තව ඒකත් එක්ක ඉන්න නැත්නම් ඒ වින්දනය කරන්න. සිහිනුවණින් යුක්තව. හැබැයි සිහිනුවණින් තොරව වින්දනය ඥාන දර්ශන විසුද්ධියට හේතු වෙන්නේ නැහැ. සිහිනුවණින් යුක්තව වින්දනය. සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ. අන්නේතෙන්දී වින්දනයේ නැත්නම් වේදනාවේ යථා ස්වභාවය අපේ ඥාණයට දැర్శණය වෙනවා. ඒකයි යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කිව්වේ. ඒතර ඒකේ පියවර තුනක් තියෙන මේ ධර්මතාව පිළිබඳ අවබෝධ කරගන්න ඕන. ඒ ධර්මතාව ඉන්ද්‍රිය ගෝචර වෙන්න ඕන. තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට ගෝචර වෙන්න. ඒ ගෝචර වුණත් මදි. දැන් අසුතවා පුතුජනටත් ওই දෙක වෙනවා. හැබැයි අරිය ශාවක මට්ටමේ වෙනස මොකද්ද? ඒ ධර්මතාව ඉන්ද්‍රිය ගෝචර වෙන විට අපි වඩාගත් කුසලතා තුන එතන පිහිටවා ගන්න. සති, සම්පජඤ්ඤ, විරිය. සාවධාන බව, විමසුම් නුවණ සහ එයට නොඇලී නොගැටී නොමුලාව ඉඳීමට දරන ප්‍රයත්නය. සුඛ වේදනාවක් නම් නිතරම ඇලීමේ පැත්තටනේ බර වෙන්නේ. අර එතෙන්දී අපි වීරිය යොදන්නේ නොඇලී ඉන්න. දුක් වේදනාවක් නම් නිතරම බර කරන්නේ ගැටෙන පැත්තට. දුක් වේදනාවේ විරිය කියලා කියන්නේ අර ගැටෙන පැත්තට බර නොවී සිටීම. අදුක්ඛම සුඛ වේදනාවේ බර කරන්නේ මෝහයේ පැත්තට.
මේක තේරුම් ගන්න නෙමෙයි මේකෙන් පලා යන්න දරන මේක වැඩක් නැති එකක්. මේ කිසිම මේ වින්දනයක් නැහැ. වින්දනීය ගතිය අඩුයිනේ අදුක්කම සුඛ වේදනාවේ. වින්දනීය ගතිය අඩුයි කියන්නේ අර ඕලාරික ගතිය අඩුයි. දැන් සැප වේදනාව ටිකක් කය මනස පිනවන. ඒක තමයි ඒකේ ඕලාරික ගතිය කියලා කියන්නේ. රළු ගතිය, ගොරෝසු ගතිය. දුක් වේදනාවේ කය මනස දෙක පෙළෙනවා. එතකොට ඒක තමයි ඒකේ තියෙන රළු ගතිය, ඕලාරික ගතිය, ගොරෝසු ගතිය. අදුක්කම සුඛ වේදනාවේ ගොරෝසු ගතිය නැහැ. රළු ගතිය නැහැ. එතකොට ඒක නිකන් ප්‍රතික්ෂේප කරන ගතියක්, මේක වැඩක් නැති එකක් කියන තැනට තමයි මනස යන්නේ. හැබැයි වේදනා තුනෙන් වටිනාම වේදනාව වෙන්නේ අදුක්කම සුඛ වේදනා. මේ කය සහ මනස පෙලන්නේත් නැත්තම්, පිනවන්නේත් නැත්තම් ඒක ඊටාම හොඳ අවස්ථාවක්. නමුත් අසුතවා පුතුජන මට්ටමේදී ඒක ප්‍රතික්ෂේප කරන මට්ටමට, අවබෝධ කර නොගන්නා මට්ටමට වැටෙනවා. ඒක නිසා අර දෙකෙන් එකකට තමයි යන්න බලන්නේ. අර ගොරෝසු ඕලාරික එකට. ඉතින් ඔතන සිහියෙන් හිටියොත් තමයි, වේදනා තුනේ සිහිනුවණින් වීරියෙන් යුතුව හිටියොත් තමයි අපිට වේදනාවේදී යථාභූත ඥාන දර්ශනය ඇති වෙන්නේ. ඒක ඇති වුණා නම් වේදනාවේ ස්වභාවය තේරෙනවා. මේ අනිත්‍යය, අනාත්මයි, විපරිණාම, සමුදය, වය, පටිච්චසමුප්පන්න කියලා අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක අපිට වැටහෙයි. එහෙනම් මේක එක්ක අකුසල සංස්කාර හදන්න, අකුසල සංඥා ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට වේදනා පත්‍ය තණ්හා වෙන්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා වෙන්නේ. මොකද එතන සිහිනුවන පිහිටෙවුවන් පස්සේ. එතකොට ඔන්න මූලික ගැටලුව අපි සමුදය සත්‍යයට ඇවිල්ලා බලපුවාම අපි මේ සත්‍ය ඥානෙ ඇති කරගන්න ওই විදියට. එතකොට එතනම කෘත්‍ය ඥානයක් තියෙනවනේ. මොකද්ද කරන්න ඕන? කරන්න ඕනේ ඉතින් වේදනාවේදී සිහිනුවණින් යුක්ත වෙන එකනේ. එතකොට තණ්හාව ගැන කියන්නේ ඊතං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බං කියලානේ කෘත්‍යයේදී කියන්නේ. මේ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි කිය. තණ්හාව ප්‍රහාණය කළ යුතු හරි මඟ අපට ඥාන දර්ශනය වෙලා තියෙනවා. අපි දැනට තණ්හාව දුරු කරන්න කරන වැඩ අපි වැඩ වරද්දගෙන නැති. අපි තණ්හාව දුරු කරන්න කියලා අපි කරන්නේ, අපි ඊයේ කතා කරා මේ ඔය දානමාන පරිත්‍යාග වගේ දේවල් නේ කරලා තියෙන්නේ මෙච්චර කාලයක්. ඒකනේ තණ්හාව දුරු වෙලා නැත්තේ. මොකද තණ්හාව දුරු කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය නෙවෙයිනේ අපි කරන්නේ. තණ්හාව ඇති වෙන්නේ වේදනා පත්‍ය. විඳීම ප්‍රත්‍ය කරගෙන. ඒතකොට තණ්හාව දුරු කරන්න නම් මේ විඳීමට අදාළ මොකක් හරි දෙයක යෙදෙන්න වෙනවනේ. මේක විඳීමෙන් එන දෙයක් නම් බැඳීම. එහෙනම් විඳීමට අදාළ දෙයක් නේ කරන්න ඕනේ. ඒක විඳීම සම්පූර්ණ නතර කරන්න ඕනේ එහෙම. අර බුද්ධ පූර්ව යුගයේ අය උත්සාහ කෙරුවා. නමුත් බුදුරජාණන් වහන්සේට පේනවා විඳීම නතර කරන්න බෑ. ඒක ස්වභාවික සබාධමයට අයිති දෙයක්. එහෙනම් මෙතන මොකද්ද කෘත්‍ය? කෘත්‍ය ඥානය. මොකද්ද කෘත්‍ය? කොහොමද කළ යුත්තේ? අන්න උන්වහන්සේ අවබෝධ කරගත්තා. අපිටත් අවබෝධ කරලා දුන්නා. වේදනා කෘත්‍ය නම් වේදනාවේදී සිහිනුවණින් යුක්ත වේ. එතකොට විඳීම බැඳීමක් බවට හැරෙන්නේ පුදු විඳීමකින් ඒක නතර වෙනවා. මුතේ මුත මත්තං කියලා වෙනත් තැන්වල දේශනාවල සඳහන් වෙන්නේ ඒක. මුත කියන්නේ විඳීම. විඳීම මාත්‍රයෙන් අවසන් වෙනවා. ඇයි? වේදනාවේ යථා ස්වභාවය ප්‍රකට වෙන නිසා. ඕක තමයි අපේ කෘත්‍යය. එතකොට සමුදය සත්‍යයට අදාළ කෘත ඥානය කොහොමද? තුන්වෙනි වටේ. ඒක ඉතින් මේක කෙරුවොත් තමයි. අපි විඳින වෙලාවේ සිහි නුවණින් හිටියොත්
රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය නැති වේ. ඇති නොවේ. ඒ කියන්නේ තණ්හා නිරෝධය වේ. ඒක වෙලාද නැද්ද කියන එක කෘතය වැඩේ වෙලාද තමා තුල අභ්‍යන්තරයේ සිද්ධ වෙලාද කියන එක පිට කෙනෙකුට කියන්න බෑ. එහෙනම් කෘත්‍ය ඥානය ලැබෙන්නේ කෘත්‍ය කළොත් පමණයි. දැනට නිකන් අපිට කියන්න පුළුවන් මේක කළ යුතුයි කියලා. ඒක කෘත්‍ය ඥානය. කෘත ඥානය ලැබෙන්නේ මේ කෘත්‍ය කළොත් පමණයි. කළ යුත්ත කළොත් තමා තුල තමා කළ යුත්ත කළා. එයින් තමා තුල ඒ ඵලය තියෙනවා කියන يعني කියන්නේ බොහොම සරලව කිව්වොත් තණ්හාව නැහැ. තණ්හාව නැහැ. මොකද අර වින්දනයේට අදාළ දේ පිළිබඳව බැඳීම අපි තුල නැහැ. හොඳට බලන්න දැන් බැඳීම් පැත්ත අපේ ජීවිතේ. තණ්හා. මේ තණ්හා කියලා කියනකොටම අපි නිකන් ඒක හරි නරක එකක්. මේක මහා අකුසලයක්. තණ්හා කියනකොටම මූණ නරක කරගන්න ඒක දිශා කැත්ත දෙයක් විදියට බලන කඩපොළු අරන් ඒකට එරෙහිව සටන් කරන්න වැඩපිළිවෙලක් තමයි අපේ සම්ප්‍රදායික බණේ උගන්වලා තියෙන්නේ. බුදුහාමුදුරු නම් එහෙම උගන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේ තණ්හාව හේවත් බැඳීම දිහා බලන්න හොඳට. ඕවා තමයි අපි භාවනාවේදී කරන්නේ. අපිට බැඳීමක් තියෙනවා අපි ගමු සරලව ද්‍රව්‍ය භාණ්ඩ වස්තු සමග තියෙන බැඳීම. තමයිට මේවා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයන් සමග බැඳීම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථාන පිළිබඳ බැඳීම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනතුරු තාන්නමාන වගකීම් පිළිබඳ බැඳීම් තියෙන්න පුළුවන්. ඇයි මේ බැඳීම්? හොඳට විමසලා බැලුවොත් ඒ බැඳීමට අදාළ විඳීමක් තියෙනවා. මේ බැඳීම කිව්වම අපි හොඳට මතක තියාගන්න ඕන බැඳීම් තුනක් තියෙනවා. රාග බන්ධන, ද්වේෂ බන්ධන සහ මෝහ බන්ධන. මේ තුනම බැඳීම්. තණ්හා කිව්වා මේ තුනමයි. මේ බැඳීම් දිහා ටිකක් බලන්න. බැලුවොත් අපිට හොයා ගන්න පුළුවන් මීට අදාළ විඳීම්. ඒ විඳීමේදී අපි සිහිනුවණින් ඉඳලා නැහැ. ඒක නිසා ඊට අදාළ බැඳීමක් ඇති වෙනවා. දැන් අපි මොකද්ද කරන්න ඕන? ඒ බැඳීම් පිළිබඳ ධර්මානුකූලව හිතලා බලන්න. මේ අනිත්‍යද, ආත්මද, අවිපරිණාමීද ආදී වශයෙන් බලපුවම අපිට පේනවා ඒවා ඒ විඳීම් දැනටමත් නිරෝධ වෙලා තියෙනවා. අතීතයේ විඳපු සුඛ වේදනාව ඒ මොහොතේම විඳලා සමුදය වෙලා වය වෙච්ච දෙයක්. අපි ඒ වෙලාවේ සිහිනුවණින් හිටියේ නැති නිසා ඒ සුඛ වේදනාව අල්ලාගෙන රාග බැම්මක් රාගානුසයක් ඇති කරගෙන දැන් අපි ඒකෙන් දුක් විඳින්මින් ඉන්නේ. අතීත දුක්ඛ වේදනාව ඇති වෙලා නැති වෙලා ගියා. නමුත් ඒ වෙලාවේ අපි සිහිනුවණින් යුක්තව නොසිටි නිසා එම දුක්ඛ වේදනාව අල්ලගෙන පටිගයක් ඇති කරගෙන දැන් අපි මේ පටිගේ තියන්නේ. ද්වේෂ බන්ධනයක් හදාගෙන ඉන්නේ. රාග බන්ධනයක් හදාගෙන ඉන්නේ. නැත්තම් මෝහ බන්ධනයක් හදාගෙන ඉන්නේ. ඕක තමයි අතීත වින්දනයන් පදනම් කරගෙන අපි කරගෙන තියෙන අවිද්‍යාත්මක දේ. වර්තමානයේ මේ මොහොතේ දැන් විඳින දේ තුලත් ওই විදියට සතිමත් නොවුනොත් අරකම තමයි කරන්නේ. බිඳීම් පදනම් කරගෙන බැඳීම් ඇති කරගෙන තියෙනවා. ඉතින් අපේ ජීවිතේ බැඳීම් තණ්හා දිහා හොඳට බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේ සමුදේ සත්‍යයට බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙන යායන් තණ්හා. දෙවෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒක දිහා හොඳට බලන්න ඕනේ.
අපෝ අපි ළඟ නම් තණ්හාවක් නැහැ කියලා කියන්න තණ්හාව ගැන කතා කරනකොටම ඕහොමමයි කියන්න පටන් ගන්නවා. එහෙම කියන්න ඕනේ නැහැ. බැඳීම් තියෙන. බැඳීම් තියෙන. එහෙනම් මේවා දිහා බලන්න. ඇයි මේ බැඳීම්? කොහමද ඇති වෙන්නේ? ඉතින් මේවා දිහා මමත්වයේ දාලා බලන්නත් එපා. මේ බැඳීමට අපි හිතමු පුද්ගල බැඳීමක් කියලා. පුද්ගලයෙක් එක්ක තියෙන රාග බන්ධනයක් නැත්නම් ද්වේෂ බන්ධනයක් මෝහ බන්ධනයක් කියන්නකෝ. ඒ පුද්ගලයා වැඩිකාරය කරන්න යන්නත් එපා. තමන් වැඩිකාරය කරන්න යන්නත් එපා. අපේ තියෙන තව අකුසලයක් ඕක. මොකක් හරි ක්ලේශයක් දැක්ක ගමන්ම ඒ ක්ලේශයට හදනෝ කවුරු හරි අල්ලලා චෝදනා පත්‍රයක්. ඉතින් එතන ඉඳලා යන්නේ කැකිල්ලේ නඩුව තමයි යන්නේ. මේ හැබෑ හේතුව පැත්තක තියෙද්දි මේ වටේ පිටේ අති කොන වටේ පිටේ අතගා. මේකට වැරදිකාරය අහවලා මේකට වැරදිකාරය අහවලා එහෙම නැත්තම් මම ඔය කොහෙන් හරි දාලා. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ එහෙම නෙමෙයි මේකේ හේතුවක් තියෙනවානේ. ඒ හේතුව දිහා බලන්න. අපිට පුද්ගලයා අල්ලන්න ගියොත් මේකේ හේතුව දකින්න බැරි වෙයි. ඒක නිසා හේතුව දකින්න. හේතුවට ගියාම මේ ඵලයට අදාළ හේතුව දැක්කොත් ඒ හේතුව අයින් කරගන්න පුළුවන්. බොහෝ වෙලාවට හේතුව තියෙන්නේ අපි තුල. මේ අවිද්‍යාව මේ තණ්හා. ඒක වෙන කෙනෙක් හදලා දුන්නේ අපිට තණ්හාව. කඩෙන් ගිහිල්ලා ගෙනාව එකක් ය තණ්හාව. කවුරුවත් අපිට හදලා දුන්න එකක් නෑ. අපිම ඇති කරගත් එකක්. ඇයි ඇති කරගත්තේ? අපේ තියෙන අවිද්‍යාව, අපේ තියෙන මෝඩකම. මේ අඥාන දර්ශනේ නැති නිසා. ඒකනේ බුදුරජාණන් වහන්සේ යථා භූතං ඥාන දර්ශනං අපිට යෝජනා කරන්නේ. ඇත්ත తත්වයේ දකින්න. ඉතින් අපිට ඕක දකින්න බැරි නෑ. ඉතින් ඔය සමුදය සත්‍යය ගැන අපි ටිකක් අද අවධානය යොමු කළේ. අපිට හුඟක් වැදගත් වෙනවා මේ සමුදය සත්‍ය පිළිබඳ මේ සාකච්ඡාවේ සමුදය සත්‍ය පිළිබඳ යථා භූත ඥාන දර්ශනේ. වට තුනකින් මේක අවබෝධ කර ගැනීම සත්‍ය කෘත්‍ය කෘත වශයෙන්. ඉතින් මම හිතන ඔය ඉදිරි සත්‍ය වලටත් අපිට මදක් අවධානය යොමු කරන්න බැරි කමක් නැහැ. ඉතින් නිරෝධ සත්‍යයේදී කියන්නේ ඔය තණ්හාවේම ඉතිරි නැතිව අවසන් කිරීමක් පිළිබඳව තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ වශයෙන්නේ කතමංච බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං ශ්‍රාවකේනි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය යනු කුමක්ද? තස්සා ඒව තණ්හාය අර අපි දැනටමත් අඳුනගෙන තියෙන තෘෂ්ණාව. අන්න එහි අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. ඔක්කොම නස්ත්‍යාර්ථ වචන පාවිච්චි කරලා තියෙනවා. විරාග නිරෝධ චාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය කියන වචන මේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ වයින් කියවෙන්නේ අර මේ තෘෂ්ණාව, මේ රාග බන්ධනේ, මේ දේශ බන්ධනේ, මේ මෝහ බන්ධනේ එහි ඉතිරි නැතිව අවසන් වීම. අශේෂ කියන්නේ ශේෂ කියන්නේ ඉතිරි කියන එකනේ. අශේෂ කියන්නේ ඉතිරි නැතිව කියන එකනේ. අශේෂ ඉතිරි නැතිවම විරාගෝ. අශේෂ විරාගෝ. අශේෂ චාගෝ. අශේෂ පටිනිස්සග්ගෝ. අශේෂ මුත්‍ති. අශේෂ අනාලයෝ. ඔය හැම පදයකටම අශේෂ කියන වචනේ අදාළයි. විශේෂණ පදේ. ඉතිරි නැතිවම අවසන් වේ. අවසන් කියන්නේ ඉතිරි කියන්නේ අර සමහර ඒවයි කොස්ස හිටිනවනේ. ඔකට අපි කියන්නේ අනුසය කියලා ධර්මයේ භාෂාව. අනුසය. අපි රැවටෙන එක තැනක් ඔය. ශේෂය අපි දකින්නේ, අනුසය අපි දකින්නේ. අපි හිතන අපෝ අපි ළඟ දැන් තණ්හාවක් නැහැ කියලා. අපි ළඟ ද්වේෂයක් නැහැ. අපි ළඟ මෝහයක් නැහැ කියලා ඔය වගේ නිකන්
අපිම අපිව රැවටෙන අවස්ථාවක් තියෙනවා. ගැඹුරින් හිතලා බැලුවොත් මේක තියෙනවා. මේක තියෙනවා. සමහර විට කාම රාගය නැති වුණාට, රූප රාගය නැති වුණාට මේ රූප රාග අරූප රාග තියෙන්න පුළුවන්. කාම රාගය නැති අවස්ථාවල අපි හිතනවා දැන් රාගය නැහැ කියලා. මේ පංචකාමවල තියෙන යම් යම් අහිතකර තත්වයන් ආදීනව දැකලා ඒ පිළිබඳව කිසියම් ආකාරයක නිබ්බිදාවක් ඇති වෙලා හිතේ මේවා නිස්සාරයි නිසරු දේවල් මේවට රණ්ඩු කරන්න ඕනේ නැහැ පොර ගන්න ඕනේ නැහැ මේවා දුක ඇති කරනවා කියන අවබෝධය ඇවිල්ලා අර වීතික්කම පරිඋත් ทาน මට්ටම ගෙවිලා ගියාම අපි හිතනවා දැන් රාගය නැහැ ද්වේෂය නැහැ මෝහය නැහැ කියලා. නමුත් ශේෂය අනුසය කොටස ඉතිරි වෙලා තියෙන පුළුවන්. ඉතින් අපි ගැඹුරින් බලන්න ඕන. ඊළඟට ඉතුරු වෙනවා මේ පැවැත්ම පිළිබඳ ආශාව ඇති වෙනවා. රූප අරූප දෙක අල්ලගෙන රූප රාග අරූප රාග කියලා හරි සියුම් දෙකක් ඇති වෙනවා. රූප ධර්ම පිළිබඳ කාමාශාව නැති වුණාට කාම රාගය නැති වුණාට ඒව පිළිබඳව එහි තියෙන සියුම් පැතිකඩයන් ඒවයි පැවැත්ම පිළිබඳව සියුම් ආශාවන් නැති වෙන. ඒවට කියන්නේ අරූප රාග. රූප රාග අරූප රාග වශයෙන්. විශේෂයෙන් අරූප රාග. ඒවා සංකල්පීය වශයෙන් අපේ හිතවල ඉතුරු වෙනවා. මේකනම් මෙහෙම තිබුණොත් හොඳයි. තව දුරටත් මේ පැවැත්ම විශේෂයෙන් පැවැත්ම පිළිබඳව එවැනි දේවල් ඇති වෙනවා. ඒක නිසා තණ්හාව කියන එක පැත්තකින් එයා සියුම් විදිහට ඉතිරි වෙනවා අනිත් පැත්තෙන් තණ්හාවේ හැඩයත් වෙනස් වෙනවා. වෙනත් විදිහේ ස්වરૂප වලින් පෙනී හිටින ගතියක් තියෙනවා සමහර වෙලාවට තෘෂ්ණාවේ. වංචක ධර්ම විදිහට වෙනස් ස්වરૂපයෙන් පෙනී හිටින අවස්ථා තියෙනවා. ඉතින් ඒවා අපි දැන හඳුන ගන්න ඕන. ඕවා ගැඹුරින් අවබෝධ කර ගැනීම තමයි ඇත්ත වශයෙන්ම මේක යථාභූත ඥාන දර්ශන. ඥාන දර්ශන විසුද්ධි. මේ තණ්හාව. ඉතින් අපි භාවනාත්මක වෙන්න ඕනේ. ඉතින් අපේ වේදනාවේදී අතීත වේදනා වර්තමාන වේදනා පිළිබඳව ටිකක් සිහි කරලා ඒ වයිදී අපි සිහිනුවන යොදලා බැලුවොත් අපිට මේ වේදනාවත් එක්ක ඇතිවෙච්ච තණ්හාව නැත්තම් විඳීම නිසා ඇතිවෙච්ච බැඳීම පිරිසිඳ දැනගන්න පුළුවන්. ඔක තල්ලු කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. අමතක කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. අපි එහෙමයි කියන්නේ හුඟක් වෙලාවට. ඔක තල්ලු කරගන්න මොකද ඕකේ දුක්ඛදායක ගතියක් පෙළෙන ගතියක් තියෙනවනේ. දුක්ඛ වේදනාවේ පෙළෙන ගතියක් තියෙන නිසා ඔක තල්ලු කරගන්න තමයි බලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඕක තල්ලු කරන්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ පරිඤ්ඤය ධර්ම ගණයට වැටෙන්නේ. වේදනාව කොහෙවත් තල්ලු කරන්න කියලා නැහැ. වේදනාව අමතක කරන්න කියලා නැහැ. අපේ ජීවිතේ දුක්ඛ වේදනාව ආපුවම ඕක අමතක කරන්න, ඕක තල්ලු කරන්න, ඔහොම තමයි උපදේශ සම්බේ. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. මොකද ඕවා තල්ලු කරන්න පුළුවන්, අමතක කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒක නිසා ඒවා පරිඤ්ඤය ධර්ම වලට ඇතුළත් කරලා තියෙනවා. පිරිසිඳ දත යුතුය. ඒක ඇත්ත తත්වයේ ඇති සැටිය අපි දකින්න ඕන, කතා කරන්න ඕන. එතකොට 아무තු දෙයක් නැහැ මේකේ. ඉතින් හැමෝටම සිද්ධ වෙන දේවල් ඉතින්. ඒකයි තියෙන්නේ. ඒක මට විතරක් වෙන ලෝකේ කාටවත් වෙන්නේ නැති මටම වුණ දෙයක් හැටියට ඔහොමනේ අපි ඕවා ඒ තමම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා කියලානේ පටව ගන්නවානේ. Tamanට ඉතින් පටව ගත්තම එතන ඉඳලා ඉතින් මේකේ යථා ස්වභාවය දැකලා නැහැ. දැන් අර අපි ප්‍රසිද්ධ කතන්දර කියන්නේ දැන් කිසා ගෞතමී හිතුව Tamanට විතරක් වෙන එකක් මේක කියලා. මරණ දුක්ඛය ආවා. Tamanගේ මරණය නෙමෙයි. අත් වශයෙන් මෙතන මරණ දුක්ඛයයි පිය විප්පයෝග දුක්ඛයයි දෙකම ආවම ඉතින් පටව ගත්ත Tamanට විතරයි මේක වෙන්නේ. වෙන කාටවත් මේක වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට ඕක තේරුම් කරන්න ඉතින් උන්වහන්සේ යම් කිසි වැඩක් කිව්වා. ඉතින් ඔය ඇවිදලා බලන්නකො. ගෙවල් වලට ගිහිල්ලා මේ පිය විප්පයෝගයයි මරණ
ධර්මතාවයයි අනිත් අයට වෙලා නැද්ද කියලා. යෝග ජේතවනාරාමේ වාඩි කරගෙන බණ කිව්වට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගෙවල් ගානේ ඇරිය වැඩක් පැවරු. ගෙවල් ගහන ඇවිදිනකොට හැම ගෙදරම මරණ දුක්ඛයයි පිය විප්‍රයෝගයයි වෙලා තියෙනවා. අනේ බලන්නකෝ අපේ මේ හරිම ආදරණීය ගෙනාන. මේ වයසේදී මැරුණානේ. අපිව දාලා ගියානේ. දෙක හරි සම්බන්ධයි. ඉතින් අපේ ජීවිතේ ඕවා තමයි. ඒක ඕවා ගැන මේ කතා කරන්න එපා, අමතක කරන්න. ওই වගේ මෝඩ උපදේශනි හම්බ වෙයි. බුදුහාමුදුරුවෝ කවදාවත් නොකියපු දේවල් තමයි දැන් මේ අපේ ධර්මයේ කියවෙන්නේ. මොකක් අයට ලැබෙන්නේ ඒවා තමයි. එහෙම නෙමෙයි. මේ දුක්ඛ දුෂ්කරතා පරිඤ්ඤයං දුක්ඛං පහතබ්බං කිව්වේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. දුක්ඛං පරිඤ්ඤය. එයා හොඳට සිහිනුවන යොදලා බලන්න මේවා මේ මනුස්සයන්ට සිද්ධ වෙන දේවල්. ස්වභාවික දේවල්. ධර්ම නියාමයි. ඒ ඔතෙන්ට අපි මොහු කරාවොත් ඔතෙන්ට මේරුවොත් අපේ ඥාන දර්ශනේ. හිතෙනින්දලා මේ ගැටලුවක් නැහැ. ඔවම වෙනවා වෙයි. අතීතෙත් වෙලා තියෙනවා. ජරා ව්‍යාධි මරණ අප්පිය සංපයෝග පිය විප්‍රයෝග ඉච්ඡාලාභ ඒ වයින් දුක් වේදනා ඇති කරලා තියෙනවා. සමහරට අනිත් පැත්තට ගියාම මේ වයින් සුඛ වේදනා ඇති කරලා තියෙනවා. දුක්ඛම සුඛ වේදනා ඇති කරලා තියෙනවා. ඉතින් මොකද? ඉතින් ඕක ඇඟට ගන්න ඕනද? ඕක ලොකු කර ගන්න ඕනද? ඕක බර කර ගන්න ඕනද? ඕකට මම දා ගන්න ඕනද? මගේ කියන්න ඕනද? එහෙම කියලා නිකන් සංකාර දුක්ඛයක් හදා ගන්න ඕනද? රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන ඇති කර ගන්න ඕනද? මේක තමන්ගෙන් ප්‍රශ්න අහන්න. අල්ලපු ගෙදර මිනිස්සයාගෙන් හරි, ස්වාමි පුරුෂයාගෙන් හරි, භාර්යාවගෙන් හරි, අම්මගෙන් හරි, තාත්තගෙන් හරි, ළමයින්ගෙන් හරි අහලා වැඩක් නැහැ මේ ප්‍රශ්න. මේක මම මගෙන් අහගන්න ඕන ප්‍රශ්නයක්. මගෙන්ම උත්තරේ ගන්න. එතන තියෙනවා නිරෝධය. එතන තියෙනවා නිවීම. තුන්වෙනි ආර්ය සත්‍යය එතන තියෙනවා. ඒකයි. හොඳයි අපි නිරෝධ ගැන කතාව ඉදිරියට තියමු. අදත් මම වැඩි අවධානය යොමු කළේ මේ සමුදය සත්‍ය පිළිබඳව. මම හිතනවා ඒක බොහොම අත්‍යවශ්‍යයි. අපිට හුඟා භාවනාවට ගන්න අපි මේ සමුදය සත්‍ය. වේදනාවයි තණ්හාවයි දෙන්න තමයි අපි භාවනාවට ගත යුත්තේ. හුඟක්ම අපිට අවශ්‍ය ඒක. ඔය සතිය එහෙම දියුණු කරලා සතිපට්ඨාන දේශනාව අනුව අපි හොඳට පේනවා. සතිය දියුණු කරලා මේ වේදනාවයි තණ්හාවයි දෙන්නට තමයි, මේ දෙක තමයි අපි හුඟක්ම කමටහන කරගත්තේ. මේ ඉතින් මේ විදිහට අපි භාවනාව කරගෙන යමු. හොඳයි මම හිතනවා අපේ සාකච්ඡාව මෙතකින් මගේ කරුණු පැහැදිලි කිරීම සාකච්ඡා කොටස මෙතකින් නිමා කරලා අපි කැමැති අපේ ධම්ම මණ්ඩපයේ ඉන්න ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට පූජනීය ස්වාමීන් වහන්සේලා ඒ වගේම නිහින් වහන්සේලා ආදී බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් අපි එහෙම දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා. විශේෂයෙන් අපේ පුන්නහාමුදුරු යමක් ඉදිරිපත් කරන්න යෙදුණු අවස්ථාවේ අපිට දහම් හමුව නිමා කරන්න සිද්ධ වුණා. උන්වහන්සේත් වැඩ ඉන්නවා. ඒක නිසා අපි පොදුවේ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ධම් සභාවට ප්‍රකාශන ගැටළු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. මම ඊයේ මේ යන්න කියලා අර මේ ඊයේ මෑණි කෙනෙක් ඇහුවා මේ අර පඤ්ඤාප්පබා කියලා වචනයක් ගැන. ඒ නිසා මම හිතුවා මේ අම්ද්‍රංගේ දේශනාවට යම් එකතුවක් වුණොත් කියලා හිතුවා. එහෙම ඉතලා මේ
ඒ පඤ්ඤාප්පබා ඒක මේ එතන තියෙන කාරණේ කියලාම ඒක පැහැදිලි කරන්න මේ හැමතැනම මේ ප්‍රඥා කියන වචනේ මේ එකම විදියට සූත්‍ර ධර්මවල පඤ්ඤා කියන වචනේ එකම විදියකට තමයි අර්ථ ගන්නවා. මේකෙන් පේන දේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පඤ්ඤා කියන වචනේ එකම වටිනාකමක් තියෙන වචනයක්. එතකොට ඒක අර නිබ්බාන එහෙම නැත්නම් ශූන්‍යතාවයත් එක්ක මේ සමපාත වෙන වචනයක් පඤ්ඤා කියලා කියන්නේ. ඉතින් අර ඡන්දප්පබා මේ සූර්යප්පබා අග්ගිප්පබා ඒ ප්‍රභාවන් සියල්ල අභිභව පඤ්ඤාප්පබා කියන එක ඉදිරියට එනවා කියලා කියන කාරණේ මේ බුදුහාමුදුරුවෝ මේ සූර්යාගේ ආලෝකයටත් වඩා මේ ප්‍රඥාලෝකයේ දියුණුයි චන්ද්‍රයාගේ එළියටත් වඩා මේ ගින්නේ එළියටත් වඩා කියලා මේ සියලුම මේ ලෝකයේ ආලෝකයම මතු කරන ස්ථාන කීපයක් අරගෙන ඒවායේ තියෙන එළියට වඩා මේ පඤ්ඤාපබ ප්‍රඥාවේ ප්‍රභාවයේ ඒ දිස්නය ඒ ඇති ගුණය ඉහළයි කියලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අනිත් පැත්තට මම නිකන් කල්පනා කරා දැන් අඟුලිමාල හාමුදුරුවෝ විශාල ප්‍රමාණයක් ඝාතනය කරපු දරුණු අඟුලිමාල මහරහතන් වහන්සේ වෙනවා මේ පඤ්ඤාප්පබා ළඟ. ඊගාවට සුනීත සෝපාක වැනි නොදරුවෝ මේ පඤ්ඤාප්පභාව ළඟ මේ මහා දැනුම් නැති උත්තම යන් වහන්සේලා වෙනවා. ඒ පටාචාරා කිසాగෝතමී වැනි මේ කාන්තාවන් මේ ඒ අත්විඳ තත්වෙන් අත මිදලා මේ පඤ්ඤාප්පභාව ළඟ මේ ප්‍රභාව ළඟ මේ මහත් ප්‍රභාවක මේ ආලෝකයේ උපදවා ගන්නවා. ඉතින් මේ පඤ්ඤාප්පභා කියන වචනය අපේ පඬිත් හාමුදුරන්ගේ අද මේ අනුශාසනාවටත් යමක් එකතු වුණොත් මම සන්තෝෂ වෙනවා. ඉතින් ඒ අදහසත් ඇතුව මේ හැම තැනම තියෙන මේ පඤ්ඤා කියන වචනය නිර්වචනය කරලා තියෙන විදිය මේ ධර්ම සභාවට එකතු කරන්න මට හිතුණා. ඒක කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මම මේකෙදි මේ උපුටා ගන්නේ එක මේ තැනකින් මේ නමුත් මේක තමයි හැම තැනම තියෙන දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ උනත් එහෙම. උදයත්ත ගාමිනී පඤ්ඤා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේක තමයි ප්‍රඥාව. ඉතින් මේක හරියම උතුම් විදියක් මට පේන විදිහට මේ මොකද ප්‍රඥාව කියන වචනය බොහෝ අය හරියම සංකීර්ණ කරගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කියන එක මේ නොදරුවෙකුටත් හසු වෙන්න පුළුවන්. මේ අකුරු නොදන්න කෙනෙකුටත් දැනගන්න පුළුවන්. මහා ප්‍රඥේකුටත් මහා ශාස්ත්‍රඥයෙකුටත් දැනගන්න පුළුවන්. එක්තරා මේ සියලු දෙනාම එක සමාන මට්ටමකට එනවා මේ ප්‍රඥාව ළඟ. කොහොමද ඒක කියන්නේ? මේ පාලි පාඨයම සම්පූර්ණයෙන්ම මම උපුටලා දක්වන්නත් කැමතියි. ඉදාවුසෝ බික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපා කිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්ඛමාය අසතෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආචික්ඛං සත්තරිවා විඤ්ඤෝසුවා සබ්‍රහ්මචාරේසු ආරද්ධ වීර්යෝ විහෙරති අකුසලානං ධම්මානං ප්‍රහාණාය කුසලානං ධම්මානං උපසම්පදා තාමවා දල්ලපරකමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. දැන් මේ ටික තමයි
මේ නිකන් අපි කියන්නේ preparation එක මේකට තියෙන මූලික සැකස්ම. හැබැයි පඤ්ඤා කියන එක වෙන්නනෝ මෙහෙමයි. පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. දැන් අර ඉහලින් කිව්ව පාලි පාඨයේ හරිම උසස්. අපේ පඬිසාඳුරෝ නිතරම මතු කරලා දෙනවා හැමතැනම මේ කාරණා ඔක්කොම. ස්වල්ප ආබාධ ඇත්තේ ඊතා සීත නොවූ ඊතා උෂ්ණ නොවූ මධ්‍යම වූ වීරයට සුදුසු සමවාහාර දිරවන ගින්නෙන් යුක්ත වූයේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි හෝ නුවණැත්තා වූ සබ්‍රාහ්මණසරුන් කෙරෙහි හෝ තමා පිළිබඳ කරුණ ඇති හැටියෙන් ප්‍රකාශ කරන කපටි නොවූ රැවටිලි නැත්තෙක් වේ. අකුසල් දුරු කිරීම පිණිස කුසල් වැඩිම පිණිස ශක්තිය ඇතිව දැඩිව වීරිය ඇතිව කුසල ධර්මයන්හි අත්නොහරින ලද වීරිය ඇතිව පටන් ගන්නා ලද වීරිය ඇත්තේ වේ. ආර්ය වූ කලකිරීම ඇති කරන්නා වූ හොඳින් දුක් නැති කිරීමට පමුණවන්නා වූ උදයත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වූ ප්‍රඥාව ඇත්තේ වේ. උදයත්තගාමිනී මේ ඇත්තටම අපිට තියෙන මේ අපි මේ ලෝකේ නිකන් සංකීර්ණ කරගෙන ඉන්නේ තේරුම් නැතුව මේ ප්‍රපංච ගොඩනගලා සංකල්ප ගොඩනගලා අපි මේ සිතුවිලි ගොඩනගලා ඇත්තට මේ ලෝකේ තියෙන එකම ධර්මතාවයයි ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම කියන ධර්මතාවයෙන් තොර කිසිවක් මේ ලෝකේ නැහැ. ඒකෝට ඇතිවීම කියන එකයි නැතිවීම අතරේ අපි මේ කාල අවකාශ දෙක අතරේ තමයි මේ ඔක්කොම රංගනයන් යෙදෙන්නේ. හැබැයි මේ අර භාවනාව තුළ මේ වැඩිම තුළ මේ හොඳින් දියුණු ලෙස දකින්නකොට අපට අවබෝධ වෙනවා මේ ඇතිවීමම තමයි නැතිවීම. එතනම ඉතුරු වෙන දෙයක් නැහැ. එතකොට මේ ඊටාම පුංචි දැනුමක් බැලු බැලමට. මේක මහ විශාල දැනුමක් නෙමෙයි පුංචි. හැබැයි පුංචි වුණාට සියල්ලෙහිම පවතින දැනුම තමයි මේක. මේක තමයි යථා භූත ඥාන දර්ශනය. සියල්ලෙහිම පවතින තත්ත්වය. දැන් මෙතන පවතින තත්ත්වය. මේක මෙතන මේ පඤ්ඤා මේක මහත් ප්‍රභාවක් වෙන්නේ ඒ නිසා. මේක සූර්යාගේ ප්‍රභාවයට වඩා වැඩි. සඳුගේ ප්‍රභාවයට වඩා වැඩි. අග්ගි ගින්නක ප්‍රභාවයට වැඩි කියලා අපට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම සාගරයක අපව මේ විවිධ දිශානතින් තුලින් අපට ධර්මය කියා දෙනවා. නමුත් අතේ අරන් යන්න පුළුවන් ඉතාම පුංචි මනසට ලෙඩ ඇඳේ ඉන්නකොට උනා සියල්ල තුල මේ தත්ත්වය දකින්න පුළුවන්. වැටෙන හුස්ම රැල්ලක හුස්ම කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සියල්ල තුල ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්. ඇතිවීම නැතිවීම හරියට දකිනකොට එතන අනිත්‍යානුපස්සී. එතකොට එතනම විරාගානුපස්සී. එතනම නිරෝධානුපස්සී. එතනම පටිනිස්සග්ගානුපස්සී. අතහැරීම සිද්ධ වෙනවා. මම හිතන්නේ මෙන්න මේ උදයත්තගාමිනී පඤ්ඤා කියන වචනය අපි වැඩියෙන් දකින්න පුරුදු වුණොතින් ඒ පඬිත් හාමුදුරුවෝ මේ පැහැදිලි කරන කාරණාවලට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. අවසරයි පඬිතුමානි මම මෙතනින් නිස්සබ්ද වෙනවා. හොඳයි අපේ පුන්නහාමුදුරුවෝ ඊටාම වටිනා කොටසක් අපේ සාකච්ඡාවට එකතු කළා. උදයබ්බේ ඥානය නැත්නම් උදයත්තගාමිනී පඤ්ඤා සමුදය වය මේ පర్యాయ පද වලින් කියවෙන විශේෂ ධර්මතාවය. මේක සෝබා දහමේ තියෙන මූලික ලක්ෂණයක් උදය වය. නැත්නම් උදය අත්ත සමුදය වය. උදයබ්බය කියලාත් ඔය සමහර තැන්වල සඳහන් වෙනවා. ඉතින් ඒක උන්වහන්සේ පැහැදිලි කරා. එතන උන්වහන්සේ පාවිච්චි කර එක වචනයකට මගේ අවධානය යොමු කරන්න කැමතියි. මේක කුඩා දෙයක් කියලා කිව්වට ඒ කුඩා කියන එකෙන් අදහස අපිට එක තැනකින් අල්ලන්න පුළුවන් සමස්තය තුල පැතිරිලා තියෙන දෙයක් උදය වය කියලා කියන්නේ. මේක නිකන් ගණිත භාෂාවෙන් කිව්වොත් මහා පොදු සාධකයේ වගේ උදයව්‍ය කියලා කියන්නේ. එතකොට මහා පොදු සාධකයේ ස්වභාවය හැම
දෙයකටම පොදුයි. නමුත් එක දෙයකින් එක තැනකදී ඒක අපිට ග්‍රහණය කරන්න පුළුවන්. එතකොට ඒ වගේ උදයවේ ඇතිවීම නැතිවීම කියන එක. ඉතින් හැම ධර්මතාවයකටම සියලු නාම රූප ධර්මයන්ට පොදු ලක්ෂණයක්, පොදු ස්වභාවයක් පෙන්නනවා මේ උදයවය ස්වභාවය. ඉතින් උදයවයත් එක්කම අර උන්වහන්සේ අන්තිමට මතක් කළා වගේ නිබ්බිදා විරාගා නිරෝගා නිරෝධා පටිනිස්සග්ගා මේ කියන తත්වය ඇති වෙනවා. අපි මේ ඔය දෙක දැක්කේ නැති නිසානේ මේ සමහරට ඔය දෙකෙන් එකකට තමයි නිතරම කැමති. සමහර දේවල් ඇති වෙනවට කැමති, නැති වෙනවට අකමැති. සමහර දේවල් නැති වෙනවට කැමති, ඇති වෙනවට අකමැති. ඒක උදේ වය දෙකෙන් අසුතව පුතුජනගේ ලක්ෂණේ එකක් අල්ලන ගතිය. දැන් ලෙඩ රෝග ඇති වෙනවට අකමැති, නැති වෙනවට කැමති. සුඛ වේදනාවේ සමුදයට කැමති, වයට අකමැති. දුක්ඛ වේදනාවේ සමුදයට අකමැති, වයට කැමති. ඔය වගේ තියෙනවා අර අසුතවා පුතුජන ගතිය මේ උදයබ්බේ නැත්තම් උදයත්ත ගාමිනී පඤ්ඤා නැතිකම නිසා එකක් අල්ලන ගතිය. ඉතින් එකක් ඇල්ලුවට බෑ. අනික ඇවිල්ලා වදිනවාමයි. මේක නිකන් හරි අමුතු දෙයක්. සමුදේ විතරක් අල්ලගෙන හිටියට බෑ, වය එනවා. වය විතරක් අල්ලගෙන හිටියට බෑ සමුදේ. ඉතින් සමුදයෝ වයෝ සමුදේ වය උදේ වය මේ දෙකම සබාධමේ දෙයක් හැටියට අවබෝධ කර ගැනීම මේ උදයත්ත ගාමිනී පඤ්ඤා. මම හිතන්නේ අපිට වටිනා දෙයක් එකතු කරා. ඒක අපි ප්‍රත්‍යක්ෂ කරොත් අප තුලින් අර කිව්වාගේ හුස්ම ආනාපාන සතිය උන්වහන්සේ උදාහරණ කර අර මේ අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියන එතන ඒ ආනාපාන සති සූත්‍රයෙන් උද්දෘත කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේ හුස්මේ උදේවය දකින්න ඉස්සර වෙලාම පුරුදු කරලා තියෙනවා. හොඳට හුස්ම දිහා බලන්න. මේක ඇති වෙනවා වගේම නැති වෙනවා. ඒ මොහොතේම ආස්වාසය උදේ වෙලා ආස්වාසය වය වෙනවා. පස්වාසය උදේ වෙලා පස්වාසය වය වෙනවා. ඊළඟට ආස්වාස පස්වාස ක්‍රියාවලියත් මව්කුසෙන් බිහුණු දවසේ උදේ වුණා, යම් දවසක වය වෙනවා. ඉතින් ඔය වගේ අර ඒකයි කිව්වේ මේ පොඩි දරුවෙකුට උන පන්දිකානේ දැන් එතන අර ආස්වාස ප්‍රස්වාසය උනත් අපි හොඳට ඔය හුස්ම පිළිබඳ තව ගැඹුරට ගිහිල්ලා බැලුවොත් මේ දැන් අපි නවීන භාෂාවෙන් දන්නවා අපි කියනවා ඔක්සිජන් යනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා. අපි කියනවා එහෙම කියලා වේදනාවටත් එහෙම වේදනාවෙත් ඔය කියන තත්ත්වෙ උපාද වයමයි තියෙන්නේ. ඊගාවට සංඥාවේ සංකාරයේ විඥානේ ආයක සාධකයකම අපි කියනවා DNA replications කියන. හැබැයි ඒ replications හැමතැනම එහෙම නැත්නම් කොපි හදන එක DNA එක කොපි කියන්නේ කායික පදනමේ ඒක. එහෙම නැත්නම් සිත බැලුවා. සිත කියන්නේම හදාපු එකක්. සිත කියන්නේම හදාපු එකක්. උදේවය නිසා ඒ දෙක එකතු කරලා හදාපු එකක් නෙමෙයි සිත කියන්නේ. ඉතින් සිතුවිලි කියන්නේ උදේවය නිසා හදාපු එකක්. චිත්ත සංකාර කිව්වම හදාපු එකක්. උදේවය එකතු කරලා හදාගත්ත එකක් නෙමෙයි. උදේවය එකතු කරලා හදාපු එකට තමයි මේ අපි රැවටිලා අර පඬිත හාමුදුරු පැහැදිලි කරා. ඒ සමහර ඒවාට කැමති, සමහරට අකමැති. මේ කැමති අකමැති ඔස්සේ අන්තිමට මුලා වෙලා අපි හරි කරදරයකට වැටිලා මේ ඉන්නේ එතකොට. අවසරයි. එහෙමයි. ඉතින් මේ අර මේ කුඩා දරුවෙකුට උනත් මේක තේරුම් ගන්න මහා ඥානයක්, මහා පොතපත කියවීමක්, මහා විශාල ධර්මඥානයක්, මහා ශාස්ත්‍රීය ගැඹුරු ඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ වහන්සේ කිව්වා වගේ මේක සිහිනුවන පැවැත්වුවොත් මේක උදේ වය මේ තෝරන්න තේරුම් ගන්න පුළුවන්, ඥානනය කරගන්න පුළුවන් අපිට. යථාභූතය නේ උදේ වය කියන්නේ යථාභූතය. ඇත්ත తත්වය. ඉතින් ඒක ඥාන දර්ශනයට ගන්න පුළුවන්. මේක අපිට දර්ශනය කරගන්න අපේ ඥාන නිම්මලල් ඇතුළට මේක ගන්න පුළුවන්. ඉතින් ගත්තම පොඩි දරුවෙකුට උනත් සාමාන්‍ය මට්ටමේකදී නොවැටෙන්නේ නැහැ.
ඉතින් අර එතකොට අපේ මේ පොර බැදිල්ල උදය එක්ක සහ වය එක්ක කරන පොර බැදිල්ල එක්ක උදය එක්ක එක්ක වය එක්ක ඒක නතර වෙනවා. අත් වශයෙන්ම මේ ඒක අපේ ප්‍රඥා අක්ෂියට යථාභූත ඥාන දර්ශනයට ලොකු ආලෝකයක් ලොකු ශක්තියක් වෙනවා. හොඳයි. අපි අනිත් කල්යාණ මිත්‍රයන්ටත් අපි අවස්ථාව තියමු. තව මොන හරි අදහස් ප්‍රකාශන ගැටලු එකතු කිරීම සඳහා. බොහොම පින් ස්වාමීන් වහන්සේලා දෙනමටම හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයට උත්තරේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ හැබැයි තණ්හාව පිරිසිදු නොදකින්න නිසාමයි නේද අනුශේ ධර්මයේ හටගන්නේ. මේ ඥාන දර්ශනේ නැති තැන තමයි අනුශේ ධර්මයේ හටගන්නේ. අනුශේ ධර්මයේ අනුශේ කියන්නේ ක්ලේශයේ සමාරම්භක අවස්ථාව, මූලාරම්භක අවස්ථාව, නැත්නම් එය මුල් අදින ගොබ අදින කණු කැපෙන වෙලාව. ඒක වෙන්නේ අර ඥාන දර්ශනය නැතිකම්. දැන් අපි අර මීට පෙර සාකච්ඡාවට ගත්තොත් දැන් සමුදය වය කියන ධර්මතා පිළිබඳ ඥාන දර්ශනේ නැති විට ඔයින් එකක් අල්ලගෙන මේ ක්ලේශයේ අනුසය වෙනවා. දැන් ඔන්න යම් යම් දේවල් හේතුඵල ධර්මානුකූලව හට ගන්නවා. සමුදය කියන අවබෝධය නැති තැන අර හට ගැනීම පිළිබඳ කිසියම් නුරුස්නාකමක් අපේ ඇති වෙනවා. ඒ කියන්නේ යම් අපි හිතමු සුඛ පැත්තේ දේවල් නෙමෙයි මේ දුක්ඛ පැත්තේ දේවල් කියලා උදාහරණයක් හැටියට. දැන් අපේ ශරීරයටම අපි පොඩ්ඩක් හිත යොමු කරලා බලමුකෝ. උදාහරණයක් හැටියට කෙස් පැහෙනවනේ ටික කාලයක් යනකොට. දැන් සාමාන්‍යයෙන් හුඟ දෙනෙක්ගේ මනාපේ තියෙන්නේ කෙස් කළුවට දිගට ඔපේට තියෙනකොටනේ. එතකොට දැන් ඕක තමයි ඉතින් පවත්වගෙන යන්න උත්සාහ කරන්නේ. හැබැයි කෙස් වල යමක් සමුදය වෙනවනේ. මොකද්ද හටගන්නේ? ඔන්න සුද එනවා. නේ? අර ඔපේ අඩු වෙනවා. ඔපේ නැති බව, සුදු බව, නැත්නම් දිගු බව කොට වෙනවා. යමක් සමුදය වෙනවා. දැන් ඔන්න මේ සමුදය ධම්මෝ මේ හට ගැනීම ධර්මතාවයක් යන ඥාන දර්ශනේ නැති තැන මොකක්ද ඇති වෙන්නේ? පොඩි අකමැත්තක්, පොඩි නුරුස්නා ගතියක්. නිකන් ලැජ්ජයි වගේ. එහෙම ඒවනේ ඇති වෙන්නේ. දැන් කේස් පැහැෙනකොට. ඉතින් මේක ධර්මතාවයනේ මේ සුද සමුදය. සුද එනවා කියන්නේ. දැන් සුද කියන්නේ ඇත්තටම දේවදූතයෙක් නේ. ඇහෙත් සුද එනවා, කෙස් වල සුද එනවා. ඉතින් අපිට මේ සමුදය යමක් සමුදය වීමෙන් පෙන්වන්නේ මේක තමයි ඇත්ත. මේ කළු නිරෝධ වෙලා සුදු සමුදය නේ. ඊළඟට චක්කු ප්‍රසාදය නිරෝධ වෙලා ඒක සුද එනවා. සුද කියන්නේ චක්කු ප්‍රසාදේ නැතිවීමනේ. ඉතින් ඔය වගේ අර සමුදය වය ධර්මතාවය දැන් වය වෙනෝනේ චක්කු ප්‍රසාදේ වය වෙනවා. මේ කළු වය වෙලා සුදු සමුදය වෙලා. දැන් සමුදය වය කියන එක මේ දෙපැත්තටත් වැඩ කරනවා. වය වෙලා වෙන එකක් සමුදය වෙනවා නේ. කළු වය වෙලා සුදු සමුදය වෙනවා. ඊට පස්සේ චක්කු ප්‍රසාදය හේ තිබුණු පේන ගතියටනේ අපි චක්කු ප්‍රසාද කියන්නේ. චක්කු ප්‍රසාදේ වය වෙලා සුද එනවා එතන. සමුදය වෙනවා. අපි පරිබාහිර එකක් ගමු. අපිත් එක්ක ඉන්න හොඳට ආදරණීය කෙනෙක්. ඉතින් ආදරණීය ගතිය වය වෙනවා. වය වෙලා අනාදරණීය ගතිය සමුදය වෙනවා. එතකොට මොකද? ඉතින් අපි සමුදය වය ධර්මතාවය අවබෝධ කරගෙන නොහිටියොත් ආදරණීය ගතිය වය වෙනකොට ඔන්න ඉතින් ඔන්න දුක, ඔන්න රණ්ඩුව, ඔන්න ප්‍රශ්නේ. අනාදරණීය ගතිය සමුදය වෙනකොට ඔන්න ප්‍රශ්න, ඔන්න දුක. ඉතින් නමුත් අපි මේක දැනගෙන හිටියොත් මේ ආදරණීය බව වය වෙනවා.
වැය වෙනවා. අනාදරණීය භාවයන් සමුදය වෙනවා. ඕක දැනගෙන හිටියොත් ඔය ආදරණීය භාවයන් වය වෙනකොට කෙස්වල කළු වය වෙනකොට ඇහි චක්කු ප්‍රසාදේ වය වෙනකොට අපිට දැන් ඥාන දර්ශනයක් තියෙනවා මේක ධර්මතාවයක්. අනිත් පැත්තෙන් අනාදරණීය බව සමුදය වෙනකොට කෙස්වල සුද සමුදය වෙනකොට ඇහි සුද සමුදය වෙනකොට අපිට ඥාන දර්ශනයක් තියෙනවා මේ සමුදය ධම්මෝ වය ධම්මෝ. ඒකනේ සතිපට්ඨාන දේශනාවේදීත් පුණහාමුදුරුවෝ කිව්වාගේ අවධාරණයට අරන් තියෙන ඕක. කායානුපස්සනාවේදීත් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන. වේදනාවේදීත් කියනවා සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. චිත්තානුපස්සනාවේදීත් කියනවා සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ධම්මානුපස්සනාවේදීත් කියනවා සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති කියලා. ඉතින් බලන්න මේක බුදුරජාණන් වහන්සේ හැම විට හැමතැන හැම කමඨහනක් ඇසුරු කරගෙනම මේක මතු කරලා දක්වලා තියෙනවා. ඉතින් ඕක ඔය ඥාන දර්ශනේ නැති තැන තමයි ඔබතුමී කියනවා වගේ මේක අනුසය වෙන්නේ. අර නිකන් රුස්නා ගතිය සහ නුරුස්නා ගතිය. ඒක තමයි අනුසය මට්ටම. අර සුඛ පැත්තේදී රුස්නා ගතිය එන්නේ. රුචි ගතිය, මනාප ගතිය. අනිත් පැත්තේදී වයදී නුරුස්නා ගතිය, නොමනා ගතිය, අකමැති ගතිය. ඒක තමයි සමුදය අවස්ථාව. ඉතින් ඕක ඊට පස්සේ ඉතින් පරිඋත්තාන වීතික්කම වුණාම ප්‍රශ්නේ උග්‍ර වෙනවා. නමුත් යථාභූත ඥාන දර්ශනයේ තියෙනකොට සමුදය වය දෙකේම ඔය රුස්නා නුරුස්නා භාවයන් අනුසය වෙන්නේ නැහැ. මම අපේ හැමදේම හොඳටම පැහැදිලි වුණා. ඔව් කියන්නේ ඇහෙනවා. ගරු ස්වාමීන් වහන්සේ යම් කායික ආබාධයක් අපිට දැනෙන විට අපිට හිතෙනවා කියවා ඇති පොතකට අතරින් මේ රෝගයද දන්නේ නැහැ කියලා. එතනදී වෛද්‍යවරයෙක් හමුවන්න ගියත් හිත පෙළෙන අවස්ථාවල් බොහෝ තිබෙනවා. එවැනි අවස්ථාවල වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගත්තත් ධර්මානුකූලව ඒ පෙළෙන සිත් ධර්මයට අනුව ගලපවන්න හැටි සාධනිකව පහදා දෙන්න සන්නහස. හොඳයි. වැදගත් කාරණයක් වේදනානුපස්සනාවට අදාළයි. කාය සම්පස්ස වේදනා අවස්ථාවක්. ඒ කියන්නේ අපිට ලෙඩක් රෝගයක් වැළඳී ඇති අවස්ථාව කියලා කියන්නේ අපේ ශරීරයට කිසියම් ආකාරයක අපහසුතාවක් දැනෙන වෙලාවක්. එතකොට අපි රෝගී තත්වයක් බව තේරුම් අරගෙන අපි වෛද්‍යවරයා මුණ ගැහිම ඒ පැත්තේ කටයුතු එසේ කෙරෙන්න ඕන. අපි හිතනවා සමහර වෙලාවට මේ රෝගේ වෙන්නේ නැති මේ කියලා. එහෙම නොවන්නත් පුළුවන්. කොහොම නමුත් අපි වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේත් කළ දෙයක්නේ. නමුත් ඔබතුමීගේ ප්‍රශ්නය වෙන්නේ මේ වෙලාවේ අපි කොහොමද හිත පිහිටුවා ගන්න කියන එක. ඒ කොහොමද මේ රෝගයත් එක්ක, මේ වේදනාකාරී රෝගයත් එක්ක හිත පිහිටුවා ගන්න කියන එක. එතකොට මෙතන ක්‍රියාමාර්ග දෙකක අපි සතිය පවත්වන්න ඕනේ. එකක් තමයි අර පළමු කාර්යය අපි කිව්වා වගේ ඊට අදාළ උපස්ථාන සහ ප්‍රතිකාර ක්‍රියාවලිය තුල අපි සතිමත්ව යනවා. හැබැයි මෙතෙන්දී ධර්ම මාර්ගයේ තුලත් හරියටම පිහිටලා ඉන්න ඕන. පළවෙනි දේ තමයි අර ව්‍යාධි ධම්මෝ කියන කාරණේ. ලෙඩ රෝග කියන්නේ සෝබාදහමට අයත් සෝබාදහමේම කොටසක් කියන එක. ඒ ලෙඩ රෝග කියන ඒවා. ඊළඟ කාරණේ තමයි මේ ව්‍යාධි වල ප්‍රතිඵල තුනක් තියෙනවා. එකක් තමයි සමහර ලෙඩ සනීප වෙනවා. සනීප වෙනවා අපි කියන්නේ රිකවර් වෙනවා කියලා. සමහර ලෙඩ මුළු ජීවිත කාලය පුරාවටම අපිත් එක්ක නතර වෙනවා. එයා අපිව ඇරදාලා යන්නේ නැහැ. ඉතින් දිගටම ක්ලිනික් සහ පයිල් වැටිලා දිගටම බේත් ගන්න වෙනවා. වෛද්‍යවරු එහෙම කියනවනේ.
තුන්වෙනි ප්‍රතිඵලය තමයි එම රෝගයේ විසින් අපිව මරණයටපත් කරනවා. ඔය ප්‍රතිඵල තුන ලෙඩ රෝගවලදී අපිට හම්බ වෙනවා. එක්කෝ ලෙඩේ සනීප වෙනවා, එක්කෝ ලෙඩේ අපිත් එක්ක දිගටම ඉන්න මැරෙනකම්. එහෙම නැත්නම් ලෙඩේ ජය අරගෙන අපිව මරනවා. මැරිලා යනවා. ධර්මානුකූල ඔය තුනම බාර ගන්න සූදානම් වෙන්න ඕන අපි. මොකද ඔය තුනෙන් ඕනම එකක් දෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි එකක් විතරක් බලාපොරොත්තු වුණොත් නෑ මේක සනීප වෙන්නම ඕනේ. එතෙන් සනීප වෙන්නම ඕනේ කියන හිත තියාගෙන ඉන්න කෙනාට මේක දිගටම ඇල්ලුවොත් මොකක්ද වෙන්නේ? එතකොට දුක ඊට අමතරව මේ සනීප වෙන්නම ඕනේ කියලා හිතාගෙන ඉන්න එක්කනට මේක මරණය ටික ටික කිට්ටු කරන බව දැනුනොත් එහෙම එතනත් ලොකු අර්බුදයකට යනවා. ඒක නිසා රෝගයකදී ඔය තුනම බලාපොරොත්තු වෙ යුතුයි. තුනටම උපේක්ෂා වෙන්න වෙනවා අපිට. ওই ප්‍රතිඵල තුනටම එකක්වත් අපිට මේක එපා මේක දෙන්න කියලා අපිට කියන්න බෑ. ඉතින් වෛද්‍යවරුන්ට පවා ඔක කියන්න බෑ. ඒගොල්ලෝ ස්පිරිතාලෙට ගියාම කියන්නේ හොඳයි බලමු. අපි චෙක් කරලා බලමු. පරීක්ෂණ කරලා බලමු. කවදාවත් කියනවාද මේ වෛද්‍යවරයෙකුට ස්ථිර නිගමනයක් දෙන්න පුළුවන්කම තියනවද? බෑ. දුන්නත් සමහරට ගෙදර එනකොට වැඩේ වෙනස් වෙලා. ස්පිරිතාලෙදී මෙහෙමයි කියලා එවණෙක් කෙනා ගෙදර එනකොට වෙනස් වෙනවා. ඒක නිසා අනිත්‍ය ධර්මතාවයේ ඇතුලේ අපිට රෝගයකින් නිශ්චිත උත්තරයක් ගන්න බෑ. අපි එහෙමයි බොහොම ගැඹුරු සිහියකින් ඉන්න වෙන. ඊළඟට ඔතන ඇති කරන වේදනා කියන தත්ත්වය. වේදනා කියන්නේ ඔතන කියන්නේ අර කාය සම්පස්සජං අසාතං වේදිතං කියලා. ඕක පාලියෙන් කියන්නේ. සිංහලෙන් කියන්නේ කැක්කුම කියලා. කැක්කුම ඇම්ම ගාය ඒ ස්වභාවය මේ ශරීරය ඇති කරන. එතකොට ඒකටත් බුදුරජාණන් වහන්සේ අපිට මේ උපදෙස් දීලා තියෙන්නේ මේක දරා සිටින්න පුළුවන් නම් සිහිනුවණින් යුක්තව මේක ධර්මතාවයක් කියලා ඒ දරාගෙන ඉන්න පුළුවන් මට්ටම දක්වා දරන්න කමෝ හෝති කියලා කියනවා. කමති කියන්නේ මේ ඉවසනවා කියන එකයි සිංහලෙන්. පුළුවන් තරමක් ඉතින් දරන්න හුරු වෙන්න ඕන. මේ සමහරුන්ට මේ වේදනාවක් දරන්න කැමතිම නැහැ. පොඩ්ඩේ මෙහෙ වෙනකොට දුවගෙන යනවා මේ වෛද්‍යවරු ළඟට. එහෙම නැත්නම් පේන් කිලර්ස් මේ වේදනානාශක පාවිච්චි කරනවා. ওই වගේ දේවල් පුරුදු වෙලා තියෙනවා. නමුත් අපේ ධර්මයේ කියන්නේ පොඩ්ඩක් ඔය දුක්ඛ වේදනාව දරන්න පුරුදු වෙන්න. අර ආර්ය ශ්‍රාවක ගතිය යෝගී ගතිය තියෙන්නේ එහෙම. මේ වේදනානුපස්සනාවට ආපු වෙලාවක් නේ. ඉතින් මේක භාවනා කමටහනක් ආපු වෙලාවේ ඕක පේන් කිලර්ස් දාලා යට කරනවට වැඩිය පොඩ්ඩක් මේක දිහා බලන්න හුරු පුරුදු වෙන්න කියලා. ඉතින් එහෙම බලනකොට අපිට තේරෙනවා සමහර වේදනා ඇත්ත වශයෙන්ම දරන්න පුළුවන්. හැබැයි දරන්න බැරි මට්ටමේ ඒවා ආවොත් බුදුදහමෙත් කියලා තියෙනවා ඒවට යම්කිසි ප්‍රතිකර්මයක් කරන්න. හැබැයි ඔතෙන්දී අපි හොඳට අර වේදනානුපස්සනාවේ ඉන්න ඕන. අපි සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. මේ වේදනාව හේතුඵල ධර්මතාවයක්. මේක මගේ වැරද්දක්වත් වෙන කාගේ වැරද්දක් නෙමෙයි. කය තියෙනකන් කාය සම්පස්සජං අසාතං වේදිත ඇති වෙන. කායික දුක්ඛ කියලා අපි සිංහලෙන් කියනවා. කැක්කුම වේදනාව ගැම්ම ඇම්ම ගාය ඔය වගේ වචන අපි සිංහලෙන් පාවිච්චි කරනවා. ඒ වේදනාවක් කැක්කුම් කියන ඒවා ශරීරේ එනවා. ශරීරයක් තියෙනකන්. ඉතින් ඒ විදිහට මේවා හේතුඵල ධර්මානුකූලව අවබෝධ කරගෙන දරන්න පුළුවන් සීමාව දක්වාම දරා ගන්න. කමෝ හොත්. දරණ ගතිය. ඔය බුදුරජාණන් වහන්සේ උගා දේවල් ගැන ඒ දරීම කියලා තියෙනවා. සීතං උන්නං jigaccha pipasa උච්චාරෝ පස්සාවෝ සීතල උෂ්ණ බඩගින්න පිපාසය මල මුත්‍රා වේග ඊට පස්සේ රෝග විසින් ඇති කරන්නා වූ යම් යම් තිප්පා කරා කටුකා වේදනා තීව්‍ර කටුක ඕවා ටිකක් දරණ ගතිය තමයි යෝගී ගතිය. හරිය ශාවක ගතිය. නැත්නම් ඕක එන්නකොටම මූණ නරක් කරගන්නකොට එතන යෝගී ගතියක් නෑ. අනික වේදනානුපස්සනාවට යන්නත් බෑ හිමයට. ඇයි එනකොටම වේදනානුපස්සනාව පැත්තක තියලා ස්පිරිතාලෙට දුවනවනේ. වේදනානාශක ගන්නවනේ. එතකොට වේදනානුපස්සනාවකට යන්න බෑ.
ටිකක් මේක දරන ගතිය කමෝ හෝති. ඉවසන ගතියට ගිහිල්ලා සිහිනුවන පවත්තලා මේක දරා ගන්න බැරි මට්ටමට ගියාම තමයි අපි ඊට ප්‍රතිකර්මයක් සඳහා යොමු වෙනවා. හැබැයි හැම වෙලාවෙම අර සිහිනුවනින් යුක්ත වෙන්න ඕන. එතකොට අපිට අර ප්‍රතිඵල තුනෙන් ඕනම එකක් ওই රෝගයකදී බාර ගන්න පුළුවන්. එතන තමයි දිනුම. එතන තමයි ජයග්‍රහණය. ඒකයි ස්වභාවය. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳටම පැහැදිලි නා. ඒක අපේ ඉදින්දා ජීවිතය අත්දැකීම් ඉඳගෙන ඕනේ මේ භාවනා කරන්නේ. ඔව්. ඉතින් ඇත්තටම මේ උපේක්ෂාවෙන් සැහැල්ලුවෙන් මේවට මුහුණ දෙන්න පුළුවන් නේ. මේ රෝග පීඩා, ලෙඩ දුක් කියන ඒවා ඉතින් ස්වභාවික දේවල් නේ. එතකොට අපිට මේක සැහැල්ලුවෙන් ගන්න පුළුවන්. නිකන් බරට ගන්න නැතුව නේද? හොඳයි මං හිතනවා අපිට ගන්න පුළුවන් කාලය අවසන් වෙලා තියෙන නිසාවෙන් අපි සාමූහික සාකච්ඡාව නිමා කරමු. ඉතින් දැන් අපේ යෝගීන් හුඟක් පෞද්ගලිකව සාකච්ඡා සම්මන්ත්‍රණ කරනවා. තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට යන නිසා ඒක හුඟක් හොඳයි. තමන්ට තියෙන පෞද්ගලික ගැටලු තමන් ඉන්න තත්ත්වයන් හුඟක් වෙලාවට සාකච්ඡා කරගත්තම තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්. ඒකටත් අපිට Skype මාධ්‍යයෙන් සහ දුරකථන මාර්ගයෙන් මේ දවස්වල අපිට වැඩි කාලයක් තියෙනවා. ඒ නිසා මේ පැත්තටත් යොමු වෙන්න පුළුවන්. ඉතින් අද අපේ සාකච්ඡාව අපි මෙසේ නිමා කරනවා. අද දවසේ අපි අවධානයට ගත්තේ වෙනද වගේම ඥාන දර්ශන විසුද්ධි කියන කාරණේ. ඉතින් ඥාන දර්ශන විසුද්ධිය ඊටාම පැහැදිලිව දේශනා වෙලා තියෙනවා. ඒවන්ති පරිවට්ටන් දසසාකාරං යථා භූතං ඥාන දර්ශන සුවිසුද්ධං කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ වට තුනකින් 12 ආකාරයකින් මනා ලෙස අවබෝධ කර ගැනීමයි ඥාන දර්ශන විසුද්ධි කියන්නේ කියලා. ඉතින් අපි මේ ඊයේ සාකච්ඡාවෙනුත් අද සාකච්ඡාවෙනුත් මුල් සත්‍ය දෙක පිළිබඳව දුක්ඛ ආර්ය සත්‍යයත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත් පිළිබඳව අවධානය යොමු කළා. විශේෂයෙන් මම අද අවධානය යොමු කළේ මේ වේදනානුපස්සන කමඨහන භාවනාව ගැන. ඉතින් විඳීම, වේදනා කියන්නේ විඳීම, කැක්කුම නෙමෙයි. මේ විඳීම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් අපිට අත්විඳින්න පුළුවන්. ඒ වෙලාවේ සිහිනුවන පැවැත්වුවොත් වේදනාවේ යථා ස්වභාවය අපිට ප්‍රකට වෙනවා. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී වශයෙන්. එහෙම නැත්නම් අනිත්‍ය, අනාත්ම, විපරිණාම, සමුදය වය, පටිච්ච සමුප්පන්න වශයෙන් අපිට වේදනාව අත්විඳින්න පුළුවන්. වේදනාව මගහරිනව නෙවෙයි, වේදනාව සිහිනුවණින් යුතුව විඳින්න. එතකොට වේදනා පත්‍ය වේදනාව ප්‍රත්‍ය වේලා ඇති වෙන තණ්හාව නැත්නම් බැඳීම අවසන් වෙනවා. ඉතින් සමුදය සත්‍යයේදී අපිට පැහැදිලි කරන්නේ මේක ඇති වෙන ආකාරය. ඉතින් නිරෝධ සත්‍යයටත් ඒ එක්කම අපිට යැවෙනවා. නිරෝධ කියන කාරණේ අපි මතුවට අවධානයට ගමු. එහෙමනම් අද සදහම් හැම මෙසේ නිමා කරනවා. වෙනද වගේම මේ උතුම් අවස්ථාවට වැඩම කළ පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, ඒ වගේම අපේ ගිහි උපාසක උපාසිකා, කල්යාණ මිත්‍ර පිරිස හැමදෙනාම අපි බොහොමත්ම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් සිහි කරමින් මේ ඇති කරගන්නා වූ ධර්මාබෝධය තම තමන්ගේ පුහුණුවට නැත්නම් භාවනාවට සම්බන්ධ කරගන්න කියලා නැවත නැවතත් කාරුණිකව මතක් කරමින් අද දහම් හමුව නිමා කරනවා. වෙනද වගේ මේ උතුම් දහම් හමුවෙන් ලබාගත් වූ ධර්මාබෝධය මේ ජීවිතයේදීම යථාභූත ඥාන දර්ශනය සුවිසුද්ධ බවට පත් කරගෙන ඒ තුලින් ලබන අනුපාදා පරිනිබ්බාන හේවත් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන්, උතුම් ප්‍රාර්ථනාවෙන් අද දවසේ සදහම් හමුවත් මෙසේ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.